ප්‍රතිපදාව තුල. ඉතින් එක්තරා අවස්ථාවකදී ඒ බුදුරජාණන් වහන්සේ දුටුවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කය ඍජු කරගෙන ගහක් මුලට වෙලා ඊ타ත්ම උතුම් සමාපත්තියකට සමවැදිලා ඉන්න ආකාරය. ඉතින් ඒ විදිහට දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන තෙරුන් දුටු විගස උන්වහන්සේගේ සිරිමුව මඩලින් ඊ타ත්ම සුන්දර උදානයක් පළවුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිකාය ගතා උපට්ඨිතා චසු පස්සායතනේ සුසංවුතෝ සතතං භික්ඛු සමාහිතෝ ජඤ්ඤා නිබ්බාන මත්තනෝ. බලන්න ලස්සන ගාතාවකින් මොග්ගල්ලාණන් වහන්සේ ගුණ ප්‍රකාශ කරනවා. සතිකාය ගතා උපට්ඨිතා කය පිළිබඳව පිහිටි සිහියමයි තිබෙන්නේ. ඒ භික්ෂුව කය පිළිබඳවමයි සිත පිහිටුවාගෙන ඉන්නේ. සිහිය පිහිටුවාගෙන ඉන්නේ. චසු පස්සායතනේසු සංවුතෝ. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ස්පර්ශ ආයතන හයම සංවර වෙලයි තිබෙන්නේ. සතතං භික්ඛු සමාහිතෝ ජඤ්ඤා නිබ්බාන මත්තනෝ. සිත වැඩිමෙහි නිරත භික්ෂුව වහාම ශාන්ත වූ නිවන පසක් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වෙලාවේ මේ මොග්ගල්ලාන නම් මහරහතන් වහන්සේ මුල් කොටගෙන ඒ අසිරිමත් වූ දාණය පළ කළා. ඉතින් පින්වත්නි මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා 이르දිමත්. ඒ නිසා තමයි අපගේ භාග්‍යතුන් වහන්සේ අග්‍රස්ථාන පිරිනමන අවස්ථාවලදී ඒත දග්ගං භික්කවේ මම ශාවකානං භික්ඛූනං ඉද්දිමන්තානං යදිදම් මහා මොග්ගල්ලානෝ. පින්වත් මහණෙනි මාගේ ශ්‍රාවකෝ භික්ෂුන් වහන්සේලා අතර 이르දිමතුන් යම් තාක් ඇද්ද? ඒ 이르දිමත් භික්ෂුන් අතර අගතනතුර ලබන්නේ කවුද? මහා මොග්ගල්ලාණන් වහන්සේය කියලා අග්‍රස්ථානයේ පිහිටුවා වදාළේ. දැන් උන්වහන්සේ මහා පිං ඇති උත්තමේ මේ බුද්ධ ශාසනයේ වමත් ශ්‍රාවකයන් වහන්සේ වුණා. දෙවන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වුණා. ඒ වගේම 이르දිමත් භික්ෂූන් අතර අගතනතුර ලැබුවා. ඉතින් පින්වත්නි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ 500ක් භික්ෂු පිරිසත් එක්ක ගම් නියම්ගම් සිසාරා වැඩම කරද්දී වීරංජා නම් නුවර වස් සමාදන් වුණා. ඒ කාලේ වීරංජා නුවර ඊ타ත්ම අධික වූ දුර්භික්ෂයක් හටගත්තා. කිත්වතු පාළු වුණා. මිනිසුන්ට ආහාර පහසුුනේ නැහැ. භික්ෂු සංඝයා පිණ්ඩපාතේ වැඩියට භික්ෂු සංඝයාට දන් පුදන්න මිනිස්සු ළඟ දානෙක් තිබුණේ නැහැ. ඉතින් ඒ කාලේ ඔය අශ්වයන් විකුණන වෙළඳ කණ්ඩායම ඊ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වස්වසපු ස්ථානයේට මදක් එපිට ස්ථානයකට වන්නට වර්ෂා කාලේ ගත කරන අදහසින් නැවතිලා හිටියා. ඉතින් ඒ කාලේ ඒ 500ක් වූ භික්ෂු පිරිසටත් ඒ බුදුරජාණන් වහන්සේටත් වළඳන්න උනේ මොනවද? ඔව් ඒ වේරංජාවේ ඒ අස්ව වෙලෙන්දෝ තමන්ගේ අශ්වයන්ට තිබ්බ යව තමයි පූජා කළේ. ඉතින් ආනන්ද මහරහතන් වහන්සේ මේ යව පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා යව කියන්නේ හරීම ගොරෝසු ධාන්‍යයක්. ඒ ගොරෝසු ධාන්‍යයක් වෙච්ච යව හොඳට ගලේ තියලා තලලා කුඩු කරලා වතුර චුට්ටක් අරගෙන මිශ්‍ර කරලා ඒ රළු ආහාරය තමයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. භික්ෂු සංඝයා බොහෝ සෙයින්ම කෘෂ වූ සිරුරු ඇත්තෝ වුණා. ඒ වෙලාවේ මහා 이르දිමත් වූ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා අනේ ස්වාමීනි ඊ타ත්ම තදර දුර්භික්ෂය පැතිරෙනවා. ස්වාමීනි භික්ෂු සංඝයාට ආහාර නැහැ. යව තමයි වළඳන්ට තිබෙන්නේ. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවා නම් ස්වාමීනි මේ මහ පොළවේ අභ්‍යන්තරයේ මේ මහ පොළවේ මැදියට වන්නට මේ මහ පොළවේ පෘථිවි රසය තිබෙනවා. මේ පෘථිවි රසය
හරියට පිලවුන් නැති මී වදයක් වගේ. ඊ타ත්ම මිහිරි රසයෙන් යුක්තයි. දැන් මේක අපිට තේරෙනවද? අපිට තේරෙන්නේ නැහැ නේද? අපි කවදාවත් හිතනවද පොළවේ මැද ඊ타ත්ම මිහිරි රසයෙන් යුතු දෙයක් තියෙනවා කියලා? අපි එහෙම දන්නේ නැහැ. දැන් මේ මහා 이르දිමත් මොග්ගල්ලාණන් වහන්සේ දකිනවා. උන්වහන්සේ කියනවා අනේ ස්වාමීනි මේ පොළවේ අභ්‍යන්තරේ ඊ타ත්ම පෝෂණීය වූ පිලවුන් නැති මීවදයක් වගේ ඊ타ත්ම රසවත් වූ පෘථිවි රසය තිබෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අවසර දෙනවා නම් මම මේ මහා පොළව පෙරලලා අර පෘථිවි රසය එළියට ගන්නම්. එතකොට භික්ෂු සංඝයාට පෘථිවි රසය වළඳන්නට පුළුවන් කියලා. ඒ විලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මොග්ගල්ලාන දැන් ඔබ මේ මහා පොළව පෙරලා පෘථිවි රසය එළියට ගන්න අහනවා. මේ මහා පොළව ඇසුරු කරගෙන ප්‍රාණීන් බොහෝ දසදහස් ගණනක් වාසය කරනවා නොවේ. කුඩා මහත් ප්‍රාණීන් විශාල ප්‍රමාණයක් වාසය කරනවා නොවේ. ඉතින් ඔබ මහා පොළව පෙරලා ඒ ආකාරයට පෘථිවි රසය එළියට ගන්නවා නම් ඔවුන්ට කුමක්ද කරන්නේ? ඒ ප්‍රාණීන් විපතටපත් වේවිනේ. එතකොට මොග්ගල්ලාණන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ මහා පොළොව තරම් විශාල තවත් මහා පොළොවක් බඳු අත්ලක් මවනවා. මවලා මේ පොළොවේ ඉන්න ජීවීන් අර මහා පොළොව බඳු අනිත් මවපු අත්ලට මාරු කරනවා. එහෙම මාරු කරලා ඊට පස්සේ තමයි පොළොව පෙරලන්නේ. පොළොව පෙරලා පෘථිවි රස එළියට අරගෙන නැවතත් අර ප්‍රාණීන්ව තිබ්බ තැන් වලින්ම තියනවා කියලා. දැන් බලන්න ඊ 이르දී අපිට හිතා ගන්න පුළුවන්ද? දැන් බලන්න පින්වත්නි අපි කොච්චර වාසනාවන්තද නේ? ඉබඳු මහා 이르දී ඇති උතුමන් වාසය කළ බුදුසසුනක පිළිසරණ ලබන්න අපට හැකි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන දේශනා කරනවා පින්වත් මොග්ගල්ලාන මහා පොළව පෙරලීම මේ ඔබට රුචි නොවේවා. පින්වත් මොග්ගල්ලාන ඒ ඔබට රුචි නොවේවා. මොකද පොළවේ ජීවීන් අනිත් ස්ථානෙට ගනිද්දී දැන් ඔවුන් එකපාරට ඔවුන්ට හිතා ගන්න බැරි වෙනවා මේ මොකද්ද? සුළු මොහොතකට තමයි ඒක කරන්නේ. හැබැයි ඔවුන්ගේ චිත්ත වික්ෂිප්ත භාවයට ඔවුන්පත් වෙන්න පුළුවන්. කින ඔවුන්ට එකපාරට හිතා ගන්න බැරි වෙන්න පුළුවන් මේ එකපාරට අපිට මොකද උනේ කියලා. ඒ නිසා පින්වත් මොග්ගල්ලාන ඔබට මෙය රුචි නොවේවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා ඉතින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒක ඇහුවා. ඒක කළේ නැහැ. ඊට පස්සේ අහනවා අනේ ස්වාමීනි එහෙනම් භික්ෂු සංඝයා සමග භාග්‍යතුන් වහන්සේ උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වඩිත්වා. දැන් 이르දියෙන් උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වඩිත්වා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ වදාලා පින්වත් මොග්ගල්ලාන උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වැඩීම ඔබට රුචි නොවේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන්න මේ අටලෝ දහමට මූණ දුන්නේ හැටි. උන්වහන්සේ ඒ වස් මාස 3ම ගත කළේ මොනව වළඳමින්ද? යවසහල් වළඳමින්. ඉතින් ඒ බඳු මහා 이르දිමත් උතුමෙක් තමයි කවුද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ 이르දි බලය ගැන කියද්දී අපි දැනගත යුතුම කතාවක් තියෙනවා. ඒ මොකක්ද? නන්දෝපනන්ද නම් නාරජුන්ව দমনය කිරීම. ඒක උනේ මෙහිමයි. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ 500ක් වූ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන එදා උදේ පාන්දරින් තව්තිසා දිව්‍ය ලෝකෙට වඩින්න පිටත් වුණා. එතකොට 이르දි බලයෙන් අහසින් තමයි වැඩම කළේ. එහෙනම් වැඩම කරද්දී පින්වත්නි දිව්‍යමය මහා පර්වතයක් තියෙනවා. ඒ පර්වතයට කියන්නේ මොකක්ද? මහා මේරු පර්වතය කියලා කියන්නේ. එතකොට දැන් 이르දියෙන් වැඩම කරද්දී දැන් අහස් කුස්සට නැගුණාම මේ අරහත් භික්ෂු සංඝයාට දැන් මහා 이르දිමත්නේ පොළවේ එක්තරා සීමාවක් දක්වා පොළව පහු කරද්දී ඈතින් පේනවා මොකක්ද? මහා මේරු පර්වතය. මහා මේරු පර්වතේ පටන් ගන්න තැන, ඒකේ මැද, ඒකේ අග ඔක්කොම හොඳට
පේනවා. මහාමීරු පර්වතයේ මුදුනේ පේනවා මොකක්ද? මහාමීරු පර්වතයේ මුදුනේ තමයි පින්වත්නි තව්තිසා දිව්‍ය ලෝකේ පිහිටලා තියෙන්නේ. තව්තිසා දිව්‍ය ලෝකේ පේනවා. ඒ වගේම පුංචියට පේනවා තව එකක්. දැන් අපි ඈතින් බැලුවොත් අපි හිතමු දැන් අපි ඈත ඉඳලා කොළඹ බැලුවොත් මොනවද පේන්නේ අපිට? පිට්ටු බම්බුව පේනවනේ. තව අර එහා දෙපැත්තේ තියෙන ගොඩනැගිලි පේන. කියන්නේ උස්සට තියෙන ගොඩනැගිලි පේනවා අපිට. එතකොට දැන් මේ එහෙම පේනවා වගේ තව්තිසාව දිහා බලද්දී තව්තිසාවේ උස්සම ගොඩනැගිල්ල පේනවා. ඒක මොකද්ද? ඒක මේ සිමෙන්ති ගඩලින් හදපු එකක් නෙවෙයි. ඒ තමයි සක්‍ර දේවේන්ද්‍රයාගේ විමානය. ඒකට කියන්නේ මොකද්ද? වෛජන්ති ප්‍රාසාදය. මොකද්ද? ඔව් මේ වෛජන්ති ප්‍රාසාදයේ සක්‍ර දේවේන්ද්‍රයා මවන්නේ අසුරයන් හා ඇතිවෙච්ච යුද්ධෙන් අසුරයන් ජයගෙන සුරයන් දිනුවට පස්සේ ඒ ජයග්‍රහණයේ සංකේතයක් විදිහට තමයි වෛජන්ති ප්‍රාසාදෙම වන්නේ. ඉතින් මේ වෛජන්ති ප්‍රාසාදේ ඈතට පේනවා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක වඩිද්දී ගමන් කරපු ගමන් මාර්ගයේ තිබුණේ දැන් අහසින් වැඩම කරන්නේ. ඒ ගමන් මාර්ගයේ තිබුණේ මේ නන්දෝපනන්ද කියන නාගරාජයාගේ විමානෙට උඩින්. දැන් මේ නාගරාජයා ටිකක් මාන්නක්කාර නාගරාජයෙක්. 이르දිමත් නාගයෙක්නේ. මේ නාගරාජයා දැක්කා තමන්ගේ විමානෙට උඩින් කිසි බයක් හැකක් නැතුව වඩින හිස මුඩු කරගත්ත ශ්‍රමණයන් වහන්සේලා ටිකක්. මෙන්න මේ හිස මුඩු කරගත්ත ශ්‍රමණයන් වහන්සේලා කිසි බයක් හැකක් නැතුව මගේ විමානෙ උඩින් යනවා. මං හොඳ පාඩමක් ගන්නන්න ඕනේ. මම මගේ තරම පෙන්වන්න ඕනේ කියලා බොහෝම කෝපයටපත් වෙලා ඊ타ත්ම විශාල කාල වර්ණ නාගයෙක්ගේ වෙස්යක් මවා ගත්තා. දරණ 7කින් මුළු මහත් මහාමේරු පර්වතයේම වැහුවා. වහලා තමන්ගේ පින ගොබෙන් තව්තිසා දිව්‍ය ලෝකෙත් වැහුවා පේන්නේ නැති වෙන්නේ. විශාල පින ගොබයක් මවාගෙන. දැන් එතකොට දැන් භික්ෂු සංඝයා වඩිනවා ඉස්සරහට. වඩිද්දී අතර හිටියා ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුලපුතුන් අතර අග්‍රස්ථානීය ලැබූ රට්ටපාල මහරහතන් වහන්සේ. රට්ටපාල මහරහතන් වහන්සේ බලනවා වෙනදට නම් මේ හරියට එද්දී ඈතින් මේ සීමාවේදී පේනවා මොකක්ද? මහා මේරු පර්වතේ හොඳට පේනවා. වෙනද නම් මේ හරියින් බලද්දී තව්තිසා දිව්‍ය ලෝකෙ මුදුනේ වෛජන්ති ප්‍රාසාදේ පේනවා. අද මොනවත් පේන්නේ නැහැ. ඒ වෙනුවට කළු පාට වගේ මීදුමකින් ඔක්කොම වැහිලා. ඉතින් රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේට අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වෙනදට නම් අපි තව්තිසාවට වඩිද්දී මේ හරියේදී ඉඳලම තව්තිසාව පේනවා. අනේ ස්වාමීනි අද මහාමේරු පර්වතයත් පේන්නේ නැහැ. තව්තිසාවත් පේන්නේ නැහැ. මේ මොන වෙලාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒක දැක වදාළලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් රට්ටපාලය මහා ඔය නන්දෝපනන්ද කියන නාගරාජයා බොහෝ සෙයින් කිපිලා තමන්ගේ දරණයෙන් මහා මේරුව වසාගෙන පෙනගොබෙන් තව්තිසාවත් වසාගෙනයි සිටින්නේ කියලා. ඒ වෙලාවේ රට්ටපාල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට අවසර ලබා දෙනසේක්වා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ වඩින්න ඕනේ නැහැ. භික්ෂු සංඝයා වඩින්න අවශ්‍ය නැහැ. මම ගිහිල්ලා ওই නන්දෝපනන්ද නම් නාගරාජයාව দমনය කරන්නම්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් රට්ටපාලය එය ඔබට රුචි නොවේවා කියලා. රට්ටපාල සාන්නාංශයට අවසර ලැබුණාද? නැහැ. ඒ වෙලාවේ උසස් කුලයෙන් පැවිදි වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ කාලිගෝදා පුත්‍ර වූ භද්දිය නම් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා අනේ ස්වාමීනි එහෙනම් ඔය නාගයව මම দমনය කරන්නම්.
මට අවසර ලබා දෙනසේක්වා කියලා. ඒ විලායි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භද්දිය ඒ ඔබට රුචි නොවේවා කියලා. ඒ නාගරාජයා පින්වත්නි මහා 이르දි සහිතයි. සියලු නාගයන් අතර 이르දි බලයෙන් බොහෝ සෙයින් අග්‍ර නාගයෙක්. ඉතින් ඒ වෙලාවේ රාහුල මහරහතන් වහන්සේ ශික්ෂාකාමී භික්ෂුන් අතර අගතනතුර ලැබූ රාහුල මහරහතන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න මම ගිහිල්ලා ওই නාගරාජයව দমনය කරන්නම් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අවසර දුන්නද? දුන්නේ නැහැ. ඒ වෙලාවේ තවත් බොහෝ භික්ෂූන් අවසර ඉල්ලුවා. අවසර දුන්නේ නැහැ. ඒ වෙලාවේ අන්තිමට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි නන්දෝප නන්දනම් නාරජුන්න මා দমনය කරන්නම්. අන්න බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන්නා. අවසර ලබා දීලා කියනවා පින්වත් මොග්ගල්ලාන ඔය නාගරාජයා මහා 이르දිමත්. ඒ වගේමයි මොග්ගල්ලාන ඔය නාගරාජයා හරිම කපටි. එහෙනම් පරිස්සමට ගිහිල්ලා দমনය කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ මොකද කරන්නේ? නන්දෝපනන්දනම් නාරජුන්ටත් වඩා විශාල නාග ශරීරයක් මවා ගත්තා. කළු පාට නාග ශරීරයක් මවාගෙන තමන්ගේ ශරීරයෙන් අර දැන් මහාමේරුව වට කරගෙන ඉන්නේ කවුද දැන්? නන්දෝපනන්ද නාරජුනි. ඒ නාරජුන්ව වට කරගත්තා. වට කරගෙන තමන්ගේ පෙන ගොබෙන් අර නාරජුන්ගේ පෙන ගොබේ තද කළා. හොඳට තදට මහාමේරුවට තියලා තද කළා. එතකොට නන්දෝපනන්ද නාරජුන්ට දැන් හොඳට තද වුණා. එයි පෙන ගොබේ තද කළානේ. දැන් මේ මොකද මේ කරන්නේ? මේ කවුද මේ කියලා තවත් කේන්තිය මොකද උනේ? වැඩි වුණා. කේන්තිය හොඳටම වැඩි වුණාට පස්සේ කෝපයටපත් නාගයා ඇඟින් විස දුම පිට කරන්න ගත්තා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේ මවාගත් නාග ශරීරයෙන් ඊටත් වඩා තද විස දුමක් පිට කළා. එතකොට දැන් අර නාගයාගේ විස දුමෙන් ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ පිට කරපු විස දුමෙන් නාගයාට එකපාරට හුස්ම ගන්න අපහසු වුණා. ඊත් එක්කම අර නාගයාට තවත් කේන්තිය වැඩි වුණා. මොකද කළේ? ඇඟෙන් ගින්දර පිට කරන්න ගත්තා. ඒ වෙලාවේ නන්දෝපනන්ද නම් රාරජුන්ව দমনය කරන ඍෂීන් සිටි මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේ මවාගත් නාග ශරීරයෙන් ඒක කැපිලා යන විදිහට ඊටත් වඩා ගිනිදැල් පිට කළා. මේ වෙලාවේ නාගයා හිතුවා වැඩේ හරියන්නේ නැහැ. මේ කිනත් එක්කනම් බේරිලා නෑ. පොඩි ට්‍රික් එකක් කරන්න ඕනේ. පොඩි ඒ කිව්වනේ කපටි කියලානේ. පොඩි කපටිකමක් කරන්න ඕනේ කියලා හිතුවා. හිතලා කිව්වා අනේ ස්වාමීනි ඔබේ නම මොකක්ද? ඔබ කවුද කියලා ඇහුවා. එතකොට කිව්වා පින්වත් නාගය මම නමින් මහා මුග්ගල්ලාන වෙමි කියලා. ඒ වෙලාවේ අර නාගරාජයා කියනවා හොඳයි ඔබ මහා මොග්ගල්ලාන නම් ඔබේ නම ඒක නම් ඔබ එහෙනම් පුළුවන් නම් ඒ වෙසින් පෙනී ඉන්න බලන්න. භික්ෂු වෙසින් පෙනී ඉන්නසේක්වා කියලා කිව්වා. ඒ වෙලාවේ මොකද කළේ? මහා මොග්ගල්ලාණන් වහන්සේ නාග වේශය අතහැරලා භික්ෂු වේශයෙන් තමන් වහන්සේගේ සැබෑ සිරුරෙන් පෙනී හිටියා. දැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දැනගත්තා මේ නාගයා මේ කපටිකමක් කළේ. එතකොට භික්ෂු වේශයෙන් පෙනී හිටපු ගමන් මොකක් හරි විනයක් අටින්න තමයි බැලුවේ. ඒ නිසා භික්ෂු වේශයෙන් පෙනී ඉඳලා ඒ විගසම නාගයාගේ දකුණු කනෙන් ඇතුළු වුණා. ඇතුළු වෙලා වම් කනෙන් පිට වුණා. ආය වම් කනෙන් ඇතුළු වෙලා දකුණු කනෙන් පිට වුණා. ඊට පස්සේ වම් නාස් සිදුරෙන් ඇතුළු වෙලා දකුණු නාස් සිදුරෙන් පිට වුණා. දකුණු නාස් සිදුරෙන් ඇතුළු වෙලා වම් නාස් සිදුරෙන් පිට වුණා. මේ වෙලාවේ නාගයාට එකපාරට කරගන්න දෙයක් නැති වුණා.
හිතා ගන්න බැරි වුණා මේ 이르දිමත් ශ්‍රමණයන් වහන්සේ මෙතරම් 이르දිමත්ද කියලා. ඊ වෙලාවෙම නාගයාට මේක හිතා ගන්න බැරුව වෙනදී නාගයාගේ ලොකු කට ඇරුණා. කට ඇරෙනවත් එක්කම මුගලන් මහරහතන් වහන්සේ කට ඇතුලේ නාගයාගේ කුස ඇතුළට වැඩම කළා. කුස ඇතුළට වැඩම කරලා කුසී සක්මන් කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිබ්බ ශ්‍රවණ ඥානයේ මුල් කොටගෙන ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියනවා පින්වත් මොග්ගල්ලාන ප්‍රවේශම් වන්න මේ නාගයා ගැන නම් විශ්වාස කරන්න බෑ. නාගයා හරි කපටි. ඒ නිසා ওই නාගයාව නම් විශ්වාස කරන්න එපා කිව්වා. ඉතින් මේ නාගයා බැලුවා දැන් මොග්ගල්ලාණන් වහන්සේ කොහෙද? තමන්ගේ බඩ ඇතුලෙන් කරගන්න දෙයක් නැහැ. නාගයා කියනවා නාගයා හිතුවා මං කපටිකමක් කරන්න ඕනේ කියලා. හිතුවා අනී ස්වාමීනි මට අනුකම්පාවෙන් එළියට වඩිනාසේක්වා. අනේ ස්වාමීනි මට වෙහෙසයි. මට අනුකම්පාවෙන් එළියට වඩිනාසේක්වා කියලා ආයෙත් කට ඇරියා. එහෙම ඇරියේ එළියට වඩිනවත් එක්කම විස දුමෙන් යුක්ත ගිනි ජාලාවක් පිට කරලා මුගලන් මහරහතන් වහන්සේව එතනම අලු කරන්න ඕනේ කියන අදහස් තමයි තිබුණේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ මොකද උනේ? ඒ කියපු එක අහලා එළියට වැඩම කළා. එළියට වැඩම කරනවත් එක්කම මහා දරුණු විසදුමක් පිට කළා. ඒ වෙන කෙනෙක්ට නම් ඒක ඔරොත්තු දෙන්නේ නෑ. මුගලන් මහරහතන් වහන්සේ නාගයා විසදුම පිට කරනවත් එක්කම ඒ ෂණින්ම ඒ මොහොතෙන්ම හතරවන ධානයට සමවැදුණා. දැන් හතරවෙනි ධානයේදී හුස්ම නිරුද්ධයිනේ. විසදුම පිට කරා කියලා වැඩක්ද? නෑ. ඒ හුස්ම ගන්නෑ. එතකොට විසදුමින් වැඩක් නැති වුණා. මහා ගිනි ජාලාවක් පිට කළා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ඊට වඩා ගිනි ජාලා සහ විසදුම් පිට කළා. ඊට පස්සේ ඒ වෙලාවේ නාගරාජයාට හිතෙනවා අනේ මේ ශ්‍රමණයන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම මහා 이르දිමත්ම තමයි කියලා. ඒ වෙලාවේ නාගය බය කාටද? ගුරුලන්ට. කාටද? ඔව් ගුරුලන්ගේ ගොදුර කවුද? නාගය. දැන් ගුරුලෙක් දැන් ඔය වගේ පඬිපාට දැම්මට ගුරුලෙක් කෙනව දැම්මොත් දැක්කොත් මොකද කරන්නේ? ඔය නාගය ඔක්කොම දුවනවා, හැංගෙනවා. මොකද ගුරුලාගේ ආහාරය කවුද? නාගය. දැන් දිව්‍යමය නාගය නෙමෙයි. දිව්‍යමය ගුරුල තමයි එන්නේ. එතකොට මොකද වුනේ? මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා විශාල ගුරුළු වේශයක් මවා ගත්තා. ගුරුලව දැක්ක විතරයි අර නාගයා පන කඩාගෙන දුවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ දැන් නාගයාට තේරුණා මේ ඇත්ත ගුරුලෙක් නෙවෙයි මේ කවුද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. අනේ එහෙම්ම වැඳ වැටුණා. වැඳ වැටලා කිව්වා අනේ ස්වාමීනි මට සමා වෙනසේක්වා. ස්වාමීනි මම ඔබ වහන්සේව සරණ යනවා. ස්වාමීනි ඔබ වහන්සේ නම් මහා 이르දිමත්. මට සමාව ලබා දෙනසේක්වා. මට අනුකම්පා කරනසේක්වා කියලා. ඒ වෙලාවේ මොග්ගල්ලාණන් වහන්සේ වදාලා පින්වත් නන්දෝපනන්ද නාගරාජය මාව සරණ යන්න එපා. මම සරණ ගියේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේවයි. ඒ උත්තමයන් වහන්සේව සරණ යන්න මාව සරණ යන්න එපා කියලා. දැන් බලන්න ශ්‍රාවකයන් වහන්සේගේ අසිරියනේ. උන්වහන්සේලා හැම තිස්සෙම ප්‍රශංසා කළේ කාටද? තමන්ගේ ගුරුවරයාණන් වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට. එතකොට ඒ නාගයා බුදුරජාණන් වහන්සේ පාමුල වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ඔහොමයි පින්වත්නි නන්දෝපනන්ද නම් නාගරාජයාව මුගලන් මහරහතන් වහන්සේ দমনය කළේ. ඒ නිසායි අපි අර ජයමංගල ගාථාවල අපි ශ්‍රවණය කරන්නේ නන්දෝපනන්ද බුජගං විබුදං මහිද්දෙන් පුත්තේන තේර බුජගේන දමාපයන්තෝ ඉද්දූපදේශ විධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි. තේරුම මොකක්ද? බුදු පුත් තේර නාරජුන් 이르දී බලෙන් යුත්. ඒ කියන්නේ 이르දී බලෙන් යුත්
බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කවුද? මොග්ගල්ලාන නම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඒ නාගරාජාණන් වහන්සේව දමනය කළේ නාරජුන් නන්දෝපනන්ද. ඒ ඉර්ධියට මග කියා දිනුවෝ මුනින්දෝ. ඒකට මග කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ තේජසින් ඔබට ජය මංගල්‍ය වේවා. එතකොට මේ විදිහට නන්දෝපනන්ද නාරජෝ දමනය කරෙත් කවුද? කවුද? මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් පින්වත්නි, තවත් අවස්ථාවක හරි ලස්සන විස්තරයක් තියෙනවා සංයුක්ත නිකායේ භික්ෂු සංයුත්තේ මහා නාග සූත්‍රයේ. ඉදා සරියුත් මහරහතන් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් කලන්දක නිවාපය, එහෙමත් නැතිනම් ලිහිණුන්ගේ අබේ භූමිය වූ ඒ වේළුවනාරාමේ වේළුවනයේ එකම කුටියක වැඩ සිටියේ. ඉතින් එදා හවස සමවතින් නැගී සිටියට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දුටුවා මුගලන් මහරහතන් වහන්සේව. වෙනදාට වඩා හරි ලස්සන වෙලා, වෙනදාට වඩා මූණේ වර්ණය ප්‍රසන්න වෙලා බබලනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ, අද ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි. සමී පැහැයත් පිරිසිදුයි. හමී පැහැය බබලනවා. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ, ඔබ වහන්සේ මොන වගේ සමාපත්තියකට සමවැදිලාද හිටියාද, මොන වගේ විහරණයකින්ද වාසය කළේ කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා, උත්තර දෙනවා, ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ, මම අද දිබ්බ චක්කු ඥානයත් දිබ්බ සෝත කියන ධාතු ඇසුරු කරගෙන ගත් ඕලාරික විහරණයක වාසය කළේ. මොන වගේ විහරණයකද? මොන ධාතු ඇසුරු කරගෙනද? දිබ්බ චක්කු ඥානයත් දිබ්බ සෝත ඥානය. දිබ්බ චක්කු ඥානය කියන්නේ මොකක්ද? ඕනෑම දුරකදී දෙයක් දකින්න පුළුවන්. දිබ්බ සෝත ඥානය කියන්නේ ඕනෑම දුරකදී දෙයක් අහන්න පුළුවන්. ඉතින් ඒකලා කියනවා ඒ විතරක් නෙවෙයි, මම ධර්ම කතාවකද යෙදුණා. ධර්ම කතාවක්ද කළා කියලා. ධර්ම සාකච්ඡාවක්ද සිදු කළා කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ අහනවා, ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ, ඔබ වහන්සේ ධර්ම කතා කළේ කාත් එක්කද? ඇයි? එක තැන හිටියේ මුගලන් මහරහතන් වහන්සේට ඇහුණද ධර්ම කතා කරනවා? නෑ. සරියුත් මහරහතන් වහන්සේට ඇහුන්නේ නෑ මුගලන් මහරහතන් වහන්සේ කාත් එක්කවත් ධර්ම කතා කරනවා. ඇහුවස්, ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ, ඔබ වහන්සේ කාත් එක්ක ධර්ම කතා කළේ? එතකොට කියනවා, ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ, මම ධර්ම කතා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් එක්කයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ පුදුම වුණා. එයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රජගහනුවර නෙවෙයි. දැන් මේ රජගහනුවර වේළුවනාරාමේ තමයි සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ සතපුම් ගානක් ඈත, යොදුන් ගානක් ඈත තියෙන සවැත් නුවර ජේතවනාරාමේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, කොහොමද හිමුනේ? භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ බොහෝ ඈතනේ. ඒතකොට මුගලන් මහරහතන් වහන්සේ පවසනවා, ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ, මම මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිවසින් ඒ බුදුරජාණන් වහන්සේව දුටුවා. මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිව්‍ය කනින් බුදුරජාණන් වහන්සේව ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිවසින් මාව දුටුවා. මිනිස් කන ඉක්මවා ගිය දිබ්බ සෝත ඥාණයෙන් මාව ශ්‍රවණය කළා. පින්වත් සාරිපුත්තයන් වහන්සේ, මම බුදුරජාණන් වහන්සේගෙන් ආරද්ධ වීර්යය ගැන ප්‍රශ්නයක් විමසුවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට ඒ විදියටම උත්තර දුන්නා. ඒක මම දිබ්බ කණෙන් කිව්ව ඇහුවේ. ඒතර බලන්නනේ ඒ උතුමන් වහන්සේලා කොතරම් අසිරිමත්ද. උන්වහන්සේලා මුවින් වචනයක්වත් නොදොඩා විතර්කයන්ගෙන් කතා කරනවා. බොහෝ ඈත සිටින අයට ඒ උතුමන් වහන්සේලාගේ ජීවිත කොතරම්නම්
සුන්දරද එතරම් මහා ඥාන ඇති මහා 이르දි ඇති මොග්ගල්ලාණන් වහන්සේ ගැන සිත සිතා පින්වත්නි සතුටු වෙන්න. ඒ මොග්ගල්ලාණන් වහන්සේට නිරන්තරයෙන්ම සිතින් වන්දනා කරන්න. එක දවසක් බුදුරජාණන් වහන්සේ උදේ පාන්දරින්ම මහා කරුණා සමාපත්තියෙන් ලෝකයේ දෙස බලා වදාලා. ඒ වෙලාවේ දුටුවේ එක්තරා සැඩොල් ස්ත්‍රියක්. මේ සැඩොල් ස්ත්‍රිය ගොඩාක් වයසයි. මෙහෙලියක්. හැරමිටේ එල්ලි එල්ලි තමයි යන්නේ. දුටුවා අද තව ස්වල්ප වෙලාවයි මේ මෙහෙලියට ආයුෂ තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ මහලු ස්ත්‍රියට අනුකම්පා පිණිස ඒ මහා මාවතේ දෙතිස් මහා පුරිස ලකුණින් බැබලි බැබලි වැඩම කළා. ඒ මොහොතේ පින්වත්නි ඒ දෙතිස් මහා පුරිස ලකුණින් බැබලි බැබලි වැඩම කරන බුදුරජාණන් වහන්සේව දැකලා ඒ මහලිය ඒ කාන්තෙන්ම උසස් කුලයක කෙනෙක් මේ කියලා ඒ සැඩොල් ස්ත්‍රිය පාරෙන් අයිනට වුණා. බුදුරජාණන් වහන්සේ මේ සැඩොල් ස්ත්‍රියට තමාව දර්ශනය වෙන ආකාරයට ඒ මග වඩිද්දී ඒ මාර්ගයේ මැදදී නතර වුණා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දුටුවා මේ ස්ත්‍රියට අනුකම්පා පිණිසයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. මුගලන් මහරහතන් වහන්සේ දුටුවා මේ ස්ත්‍රිය තව ස්වල්ප වෙලාවයි ජීවත් වෙන්නේ. වහාම තමන් වහන්සේගේ හඬ අවදි කළා. අවදි කරලා අර මහලු ස්ත්‍රියට කියනවා පින්වත් මෑණියනි දෙනිත් විදහා බලන්න මේ ඔබ ඉදිරියේ සිටින්නේ මේ මහා භද්‍රකල්පේ ලොව පහළ වූ සතරවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ඥානීන් අග්‍ර වූ දෙතිස් මහා පුරිස ලකුණෙන් බබලන කෙලෙසුන් කෙරෙන් දුරු වූ ඒ මහා වීරයාණන් වහන්සේ දෙස බලා සිත පහදවා ගන්න. පින්වත් මෑණියනි ඔබට තවත් ස්වල්ප වූ කලයි ජීවත් වන්නට තිබෙන්නේ. පින්වත් මෑණියනි වහා ඒ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න කිව්වා. ඒ වෙලාවේ ඒ මහලිය සාදු නාද දෙමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ වචනයක්වත් කතා කළේ නැහැ. එහිමම ඉදිරියට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ඈතට වඩින අයුරු මෙහෙලිය බුදු ගුණම සිතමින් බලා සිටියා. පිටිපසින් ආ ගව දෙනක් ඒ මෙහෙලියට පහර දුන්නා. ඇය ඊතනම කලුරිය කළා. නිදාගෙන ඇහැරියා වගේ උපන්නේ කොහෙද? තවතිසානම් දිව්‍ය ලෝකේ. ඇය චණ්ඩාලී නම් දෙවඟන බවට පත් වුණා. චණ්ඩාල විමානය කියලා කියන්නේ ඇගේ විමානය. අදටත් ඈ තවතිසාවේ දෙව්සිරි විඳිනෝ. ඒ කාට පින් සිදුවන්නටද? මුගලන් මහරහතන් වහන්සේගේ කරුණාව නිසා, බුදුරජාණන් වහන්සේගේ කරුණාව නිසා. ඉතින් පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ දුප්පත් පෝසත් ભેදයකින් තොරව ඔය ආකාරයට අසරණයට පිහිට වුණා. ඒ විතරක් නෙවෙයි. එක්තරා අවස්ථාවකදී හරි අපූර්ව සිදුවීමක් වුණා. මගධ රටේ රජගහනුවර සක්කර කියලා නියම් ගමක් තිබුණා. මේ සක්කර කියන නියම් ගමේ හිටියා කෝසිය කියලා සිටුවරේ. මේ කෝසියගේ නමට පොඩි කෑල්ලක් තිබ්බා. මොකද්ද? මච්චරී කෝසිය. ඒ කියන්නේ මසුරු කෝසිය කියලායි හැමෝම කිව්වේ. ඇයි? මෙයාට 80 කෝටියක් ධනෙ තිබුණා. හැබැයි මෙයා ඇන්දේ හැමදාම අඳින පරණ ඇඳුම. මෙයා ගියේ හැමදාම යන පරණ අස්ස කරත්තේ. මෙයා ගෙදරවත් හරියට ආහාරයක් අනුභව කරන්නේ නැහැ. මෙයා සේවකයන්ට කන්න දීලා මෙයත් කන්නේ මොනවද? නිවුඩු හාලේ බතුයි කාඩි හොදි. ඉතින් මෙයාටම හරියන නෝනා කෙනෙකුත් හම්බෙලා හිටියා. සමහරලාට හිම එකතු වෙනවනේ. නෝනත් හරියටම ගැලපුණා. නෝනත් හරිම ලෝභයි. නෝනත් හැම සතයක්ම රකින්න. ඉතින් මේ දෙන්න ගානට තකට තක ගැලපුණා.
මේ දෙන්නකින් ආයේ රංකහවණුවක් තියා. තඹ දොයිතුවක්වත් ගන්නවා නම් බොරු. දැන් ඇඳුම ඉරුණත් නෝනම මහලා දෙනවා මහලා අඳින්න කියලා. අලුත් ඇඳුම් ගන්නෑ. ඉතින් මේ දෙන්න හරිම ලෝභයි. හරියට කෑම බීමක් ඇඳීමක් නැහැ. ඉතින් දවසක් මසුරු කෝසියේ ගමනක් යද්දි දැක්කා එක දුප්පත් මිනිස්සෙක් පැණි බේරෙන කැවුමක් කනවා. ඒ කැවුම හරි පැණි බේරෙනවා. කෝසිය සිටුට කටට කෙලිනවා. හිතුවා අනේ මටත් මේ බඳු පැණි කැවුමක් කන්න නැත්නම්. එතකොට මතක් වුණා ඉතින් පැණි කැවුම් කන්න නම් කඩෙන් ගත්තොත් ගාන වැඩි. මේ 80 කෙලක් ධනෙ තියෙන සිටුතුමා මේ කල්පනා කරන්නේ. එහෙනම් ගෙදර හදාගන්න ඕනේ. කැවුම්. ගෙදර කැවුම් හැදුවොත් මොකද වෙන්නේ? වැඩ කරන අයටයි හැමෝටම දෙන්න වෙනවා. මට හදන්න තේරෙන්නෙත් නෑ. හැබැයි නෝනත් එක්ක එකතු වෙලා හොරෙන් කරොත් නම් හරි. හැබැයි වැඩේ එහෙම කැවුම් හැදුවොත් නෝනටත් දෙන්න වෙනවනේ. දැන් නෝනට දෙන්න කැමති උනේ නෑ. ඒ නිසා අදහස අතහැරගත්ත පැණි කැවුම් අදහස. හැබැයි කොච්චර අමතක කරන්න හැදුවත් යලි යලි සිහි වෙනවා. මොනවද සිහි වෙන්නේ? පැණි කැවුම්. දැන් කෝසිය ගෙදර ආවා. වෙන කෑමක් බීමක් හරියන්නෙත් නෑ. මෙයාට මතක් වෙන්නේම මොනවද? පැණි කැවුම්. හදන්නම හිතෙනවා. නෝනටත් කැවුමක් දෙන්න වෙනවා කියන එක මතක් වෙද්දි අදහස අතාරිනවා. දැන් මේ මසුරු කෝසිය කෙට්ටු වුණා. ඇඟි පඳු පාට ආවා. ඇයි? දැන් මෙයා ලොකු ප්‍රශ්නයක්. දැන් නෝනට තේරුණා තමන්ගේ මහත්තයා ලොකු ප්‍රශ්නයක මොනවා හරි බරපතල ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා ඇහුවා. කිව්වේ නැහැ. පෙරැත්ත කර කර ඇහුවා. කිව්වේ නැහැ. දැන් නෝනටත් හරි ප්‍රශ්නේ. ඇයි? මේ මසුරු කෝසිය දැන් ලොකු බරපතල අර්බුදයක ඉන්නේ. රජතුමාවත් මොනවා හරි විපතක් කරලවද්ද අපේ වස්තුව රාජසන්තක කරන්නවද්ද යන්නේ. දැන් ඒ සිටු දේවියට හිතා ගන්න බැරි වුණා. සිටු දේවිය අහනවා අනේ ස්වාමීනි මට කියන්න. පෙරැත්ත කරා කියන්නේ. අන්තිමට බැරිම තැන කොහොමද දන්නවනේ ස්ත්‍රීන්ගේ හැටි. කොහොම හරි කියන මට්ටමට ගෙනාවා. අන්තිමට මසුරු කෝසිය අහක බලාගෙන කිව්වා. මොකද්ද කිව්වේ? අනේ මට කැවුමක් ඕනි කන්න. දේවි කිව්වා අනේ ඉතින් ඕක මේ මහ දෙයක් මට කිව්වනම් මං හදලා දෙනවනේ. නෑ නෑ එහෙම වුණොත් මේ සේවක සේවිකාවන්ටත් දෙන්න වෙනවනේ. ඉතින් අර නෝනත් ගානටම සෙට් වෙලානේ හිටින්නේ. නෑ අනේ අපි යන් කිව්ව උඩම තට්ටුවට. 7 වෙනි තට්ටුවට ගිහිල්ලා දොරවල් වහගෙන කැවුම් උයමු කිව්වා. කවුද දකින්නේ? කැමති වුණා. දැන් නෝනට දෙන්න ඉතින් කරන්න දෙයක් නෑ. පොඩි කැවුමක් දෙනවා කියලා හිත හදාගත්තා. දැන් දෙන්න ගිහිල්ලා මොකද කරන්නේ? දැන් කැවුම් හදනවා. දැන් ඔන්න පැණි දාලා කැවුම් ගුලි ඇනුවා. ඔය අතර බුදුරජාණන් වහන්සේ උදේ අවදි වෙලා මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලද්දි දැක්කා මේ මසුරු කෝසියයි උන්දැගේ නෝනයි සෝතාපන්න වෙන්න පින තියෙනවා. දැන් මෙහිම දැන් අපි නම් එහෙම හිතන්නේවත් නැහැ නේ. එතන ආපෝ මෙච්චර ලෝභ නම් මොන ධර්මාවබෝධයක්ද කියලානේ. නමුත් ඒ දෙන්නට පින තිබුණා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කිව්වා සාමින් වහන්සේලා දන් වළඳන වෙලේ මේ සවැත් නුවර ජේතවනාරාමේට කැඳවාගෙන ඉන්න කියලා. කාවද? මසුරු කෝසියවයි නෝනවයි. නමුත් දැන් මසුරු කෝසියයි නෝනයි හිටියේ කොහෙද? රජගහ නුවරනේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ 이르දි බලයෙන් වැඩම කළා මසුරු කෝසියගේ ගෙදරට. දැන් දෙන්න හොඳට මොකද කරන්නේ? දෙන්න හොඳට කැවුම් අනනවා. දැන් ගුලි හදනවා. ඔන්න දැන් එක කැවුමක් තාච්චියට දැම්මද හොඳට ආව පැණි බේරෙන කැවුම. ඊට පස්සේ දැන් මෙයාට හරි ලෝභයි දැන්. මෙයා ඒක කන්න බලනවත් එක්කම දැක්කහ ශ්‍රමණයන් වහන්සේ නමක් ඇවිල්ලා උඩම තට්ටුවට. දැන් ජනේලෙ වහලා තිබ්බේ නෑ. දැන් ජනේල ළඟ තමයි හිටගෙන ඉන්නේ.
මියාට හොඳටම කේන්ති ගියා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේලා මේ උඩ තට්ටුවටත් නගිනවද? කොහොමද මේ උඩ තට්ටුවට ආවේ? දෙන්නේ එක කැවුමක්වත් කියලා හිතුවා. එහෙම හිතලා කිව්වා ඔහොම සත්මහලේ මුදුනේ හිටියා කියලා. දොරවල් වහලා තියෙද්දි කොහොම හරි මේ කුඩට නැග්ගා කියලා කැවුම් දෙයි කියලා හිතුවද? මන් දෙන්නේ කිව්වා එක කැවුමක්වත්. ඔහොම නෙවෙයි. අහසේ සක්මන් කළත් දෙන්නේ කිව්වා කැවුමක්වත්. එතකොට මුගලන් මහරහතන් වහන්සේ මොකද කළේ? අහසේ සක්මන් කළා. එතකොට කෝසිය හිතුවා එහෙනම් මේ අහස සක්මන් කරන්නේ මොකටද? කැවුම් ගන්නයි. කෝසිය කියනවා අහසේ සක්මන් කරනවානේ. හිතුවද අහසේ සක්මන් කළා කියලා මං කැවුම් දෙයි කියලා. සක්මන් නෙවෙයි. අහසේ එක තැන එරමිනියා ගොතාගෙන වාඩි වෙලා හිටියත් මම නම් දෙන්නේ නැහැ කිව්වා කැවුම්. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මොකද කළේ? අහසේ එරමිනියා ගොතාගෙන වාඩි වුණා. එතකොට දැන් මසුරු කෝසිය බැලුවා දැන් හරි වැඩි. දැන් උන් එරමිටියා ගොතාගෙන ඉන්නවා. මහා 이르දිමත් කෙනෙක් නෙමේ. ඒත් කැවුම් දෙන්න හිත නැහැ. කියනවා ශ්‍රමණය ඔබ අහසේ ඉඳගෙන හිටියා කියලා එරමිනියා ගොතාගෙන මේ කැවුම් දෙයි කියලා හිතුවද? ඔහොම නෙවෙයි. ඔතනින් ඇවිල්ලා මේ කවුළු දොර මත හිටගෙන හිටියත් මං කැවුම් දෙන්නේ නැහැ කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා කවුළු දොර මත හිටගත්තා. එතකොට හිතුවා දැන් මේ ශ්‍රමණයන් වහන්සේගෙන් නම් බේරෙන්න බෑ. කැවුම් වලට ගොඩාක් කෑදරයි වගේ කියලා හිතුවා. කවුද හිතුවේ? මසුරු කෝසිය. එයාගේ බඩ අත ගෑවා. කරන්න දෙයක් නැහැ. එහෙනම් පුංචි කැවුමක් හදලා දෙමු කියලා හිතුවා. නෝනායි කනට කරලා කිව්වා මේ ඇහුණද? මේ ශ්‍රමණයාගෙන් නම් ගැලවිල්ලක් නැහැ. කැවුම් වලට ගොඩක් කෑදරයි වගේ. එහෙනම් උයි චූටි කෑල්ලක් දාලා පොඩි කැවුමක් හදලා දෙන්න කියලා කිව්වා. හැන්දේ අගට චූට්ටක් ගත්තා. පිටි පොඩ්ඩක් අරගෙන දැම්ම තාච්චියට. හරි පුදුමයි. ලොකු කැවුමක් හැදුනා. දැන් දෙන්න ලෝභයි. ඊට පස්සේ කිව්වා එහෙනම් දැන් ඕක දෙන්න බෑ. ඊටත් වඩා චුට්ටක් ගන්න කියලා යන්තම් හැන්දේ අගට පොඩ්ඩක් අරගෙන දැම්මා. ඊටත් වඩා ලොකු කැවුමක් හැදුනා. දැන් කරන්න දෙයක් නැහැ. ඔය විදිහට දැම්ම ලොකු කැවුම් තමයි හැදුනේ. අන්තිමට හිතුවා දැන් කරන්න දෙයක් නැහැ. කොහොම හරි යවා ගන්න ඕනේ. එහෙනම් මෙතන තියෙන චූටිම කැවුම දෙමු කියලා. චූටිම කැවුම ගන්න හදද්දි කැවුම් එකට ඇලුනා. දැන් කැවුම් එකට ඇලිලා මොකද උන්නේ? මේ නෝනයි මහත්තයා එකතු වෙලා දැන් දෙපැත්තට අදිනවා කැවුම් ගොඩ. ඒක කැවුමක් ගලව ගන්න. කොච්චර ඇද්දත් කැවුම් ගොඩ ගැලවුන්නේ නැහැ. දැන් මේ දෙන්නට හොඳටම හති. අන්තිමට කොච්චර හති දැම්මද කියන්නේ මසුරු කෝච්චියට කැවුම් එපා වුණා. කැවුම් එපා වෙලා එහෙනම් මේ මට ඕන කැවුමක් නැහැ කියලා ඔන්න ලෝභේ බිඳුණා. ඒ කැවුම් ඔක්කොම මුගලන් මහරහතන් වහන්සේට දෙන්න හැදුවා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කරපුවාම අර දෙන්නගේ හිත පැහැදුණා. කැවුම් දෙන්න හදද්දි පිළිගත්තේ නැහැ. කිව්වා "ඊ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ දෙපළෙනකම් බලාගෙන සිටිනවා. සවැත් නුවර ජේතවනාරාමයේ කියලා." මේ අය සමග අර මහා මන්දිරෙන් එළියට බහිද්දී ඉරිදීන් සවැත් නුවර ලං කරලා තිබුණා. බැස්සේ කොහෙටද? සවැත් නුවරට. එතකොට බුදුරජාණන් වහන්සේ දේවරම් විහෙරේ දන් ශාලාවේ වැඩ ඉන්නේ භික්ෂු සංඝයාත් එක්ක. මසුරු කෝසිය කැවුම් පූජා කළා. එයාගේ කැවුම් ඉවර වුණේ නැහැ. පූජා කරලා ඉවර වෙනකම්ම එයාට හරි සතුටුයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ධර්මය අහලා සෝවාන් වුණා. බලන්න ඒ දිනට සෝවාන් වෙන්න උදව් කළේ කවුද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ මහා ගුණ ඇති උතුමෙක්. ඒ ඉරිදීන් උපරිම ප්‍රයෝජනය ගත්තා. එක දවසක් උන්වහන්සේ උදේ පිණ්ඩපාතේ වඩිද්දී රජගහ නුවර වේළුවනාරාමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි. එදා පින්වත්නි
තිබුණා හරි අద్භූත දෙයක් වෙලා. ඒ තමයි රජතුමාගේ රාජකීය අඹ උයනේ අකලට අඹ ගෙඩි 4ක් හැදිලා. දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා අඹ හැදෙද්දි ගෙඩි 4ද හැදෙන්නේ. නෑනේ බොහෝ ගෙඩි හැදෙනවානේ. නමුත් එදා ගෙඩි 4යි හැදිලා තිබ්බේ. හැබැයි මේ ගෙඩි 4 පැහැයින් සුවඳින් ප්‍රමාණයෙන් සාමාන්‍ය අඹ ඉක්මවනවා. ඊ타ත්ම මිහිරි රසයෙන් යුක්ත ලොකු අඹ ගෙඩි 4ක්. එතකොට මේ උයන් පල්ලා මේ බව රත්තුමාට දැන්නවා. රත්තුමා කිව්ව වහාම රත්තුමාගේ පරිහරණයට අඹ ගෙඩි 4 ගෙන එන්න කියලා අනකලා. දැන් උයන් පල්ලා අඹ ගෙඩි 4ත් අරගෙන රත්තුමා දකින්න මාලිගාවට යන ගම. මගදී මුගලන් මහරහතන් වහන්සේව දුටුවා. දැක ගමම්ම හිතුණා අනේ අපගේ ආර්යයන් වහන්සේ නොවේද මේ? අනේ අපගේ ආර්යයන් වහන්සේ මේ පිණ්ඩපාතේ වඩිනවන්නේ. වෙන වෙලාවට මට ආර්යයන් වහන්සේලා මුණ ගැහුණට පූජා කරන්න දෙයක් නැහැ. දැන් නම් පූජා කරන්න අග්‍ර දෙයක් තියෙනවා. මොනවද? අඹ ගෙඩි 4. හැබැයි මේ අඹ ගෙඩි 4 කාට දෙන්නද යන්නේ? රත්තුමාට දෙන්න. මේ අඹ ගෙඩි 4 රත්තුමාට දුන්නේ නැත්තම් රත්තුමා මගේ හිස ගසා දමාවි. රාජ අන ඉටු කලේ නෑ කියලා. කමක් නෑ. ජීවත් වුණත් ලෞකික දෙයක් ලබන්නේ ඊට වඩා ලෝකෝත්තර උතුම් දෙයක් මට ලබන්න පුළුවන් කියලා ජීවිතේ අතෑරලා අර අඹ ගෙඩි 4 දන් දුන්න හිස ගැසුම් කන අදහසින්. දැන් බලන්න කොච්චර දානයක්ද ඒකනේ. මට හිතෙන්නේ මේ දානේ නම් මහත්ඵල මහානිසංස දානයක්. මොකද Tamanට මරණයට Taman කැප වෙද්දී දානේ දුන්නේ. කොච්චර අතෑරීමක්ද ඒක. ජීවිතේම අතෑරලා දුන්න දානයක්. මුගලන් මහරහතන් වහන්සේ ඒක වැළඳුවේ නැහැ. ඒ කෙනාට පිං වැඩි කරන්න හිතාගෙන ඒ අඹ ගෙඩි 4 පාත්‍රයෙන් ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ එක අඹ ගෙඩියක් තමන් වහන්සේ තියාගෙන එක අඹ ගෙඩියක් සාරිපුත්ත මහරහතන් වහන්සේට දුන්නා. තව අඹ ගෙඩියක් මහා කස්සප මහරහතන් වහන්සේට දුන්නා. තව අනිත් අඹ ගෙඩිය මුගලන් මහරහතන් වහන්සේට දුන්නා. දැන් ඉතින් ඒ අඹ වැළඳුවා. ඔය අතර රජගහනුවර රජතුමා කවුද? රජගහනුවර රජතුමා තමයි කවුද? බිම්බිසාර රජතුමා. අරයා ඉතින් වෙවුල යනවා දැන්. ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීන් අඹ වලට මොකද වුනේ? දැන් රජතුමා අඹ කන්න බලාගෙන හිටියේ දැන් පිහි ඔක්කොම ලෑස්ති කරගෙන. ඒ දැන් අඹ දැන් රන් පිහි ඔක්කොම ලෑස්ති දැන් අඹ ගැන ඇහුවනේ. දැන් රහ අඹයක් නේ. කිව්වාම කොමගේ අඹ කියලා කිව්වා අනේ ස්වාමීනි මට සමා වෙන සේක්වා කියලා විස්තරේ කිව්වා. රජතුමා එකපාරට මොනවත් කිව්වේ නෑ. රාජපුරුෂයෝ පිටත් කරලා යවුවා ඇත්ත නැත්ත බලන්න. වීලුවනාරාමයට ඇවිල්ලා ඇහුවාම වැඩේ ඇත්ත. රජතුමාට හරි සතුටු හිතුණා. සෝතාපන්න රජ කෙනෙක් නේ. කිව්වා අනේ පින්වත මට හරි සතුටුයි කිව්වා මගේ රටේ ජීවිතය අතහැරලා දන් දෙන අය ඉන්නවා කියලා දැනගන්න ලැබීම. මට හරි සතුටුයි. ඔබේ පිනෙන් කොටසක් මටත් දෙන්න කියලා රජතුමා කිව්වා. ඒ වෙලාවේ උයන් පල්ලා රජතුමාට ඒ සම්පූර්ණ පින අනුමෝදන් කළා. ඉතින් පින්වත්නි ඒ සම්පූර්ණ පින අනුමෝදන් වෙච්ච රජතුමා ඒ උයන් පල්ලාට බොහෝ සැප සම්පත් ලබා දුන්නා. ඒ උයන් පල්ලා තමයි මරණින් මතු තව්තිසා දිව්‍ය ලෝකේ බොහෝ සැප ලැබූ ඵලදායක විමානයේ තුල විස්තර වන දිව්‍ය රාජයා බවට පත් වුණේ. කාගේ පිළිසරණද ලැබුවේ? මුගලන් මහරහතන් වහන්සේගේ පිළිසරණ. ඒ විතරක් නෙවෙයි. මුගලන් මහරහතන් වහන්සේ විමලා කියන ගණිකාවටත් පිහිට වුණා. විමලා කියන ගණිකාව බොහොම මේ අර සුන්දර ස්ත්‍රියක්. ඇය ඊ타ත්ම ඉහළ මිලට විකිණිච්ච ගණිකාවක්. මේ ගණිකාව දැක්කා එක දවසක් ඊ타ත්ම ලස්සන දේහයක් තියෙන හැබැයි කළුයි. ඒ වුණාට හරි ලස්සනයි. ලස්සන කඩවසම් දේහයක් තියෙන කාල වර්ණයට නීල වර්ණ ශරීර දරන ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා ගහක් යට. විමලගේ හිත හොඳටම බැඳුණා. විමලා මොකද කළේ? ගිහිල්ලා වැඳලා කිව්වා අනේ ස්වාමීනි මල් ළඟ සල්ලි තියෙනවා
ওই ශ්‍රමණ ජීවිතය අතාරින්න අපි දෙන්න විවාහ වෙමු. වයසට ගිහිල්ලා පැවිදි වෙමු කිව්ව දෙන්නම. එහෙම යෝජනා කරන්නේ නැද්ද? ඉන්නවනේ පරිස්සම් වෙන්න ඕනේ. එහෙම යෝජනා කරන අය අදටත් ඉන්නවා. දැන් මේ අසාගේට මේ තරුණ වැඩසටහන් වලට එන තරුණ ළමයි ඉන්නවා. ඒ ධර්මයට කැමති වගේ පෙන්නලා ඇවිල්ලා මොකද කරන්නේ? අනේ ඉතින් අර සමාජයට පැවිදි වෙන අදහසින් ඉන්නේ අර ළමයි. අනේ ඉතින් අල්ල ගන්නවා. අපි දෙන්න හොඳට ධර්මයේ හැසිරෙමු වයසට ගිහිල්ලා පැවිදි වෙමු කියලා. ඊට පස්සේ ඉතින් මොකද්දනේ? ඊට පස්සේ විපතේ වැටෙනවා. කොහොම නමුත් මේ ගණිකාවට මුගලන් මහරහතන් වහන්සේ තදින් අවවාද කළා. ඒ අවවාදේ තියෙනවා මුගලන් මහරහතන් වහන්සේගේ තේර ගාථාවේ. තදින් අවවාද කළා. විමලට සිහිය උපන්නා. විමල මොකද කළේ? මුගලන් මහරහතන් වහන්සේගේ දහම් අවවාදෙ මේ කයේ අසුභ බව ගැන වදාළ දෙසුමින් සංවේගයටපත් වෙලා ගණිකාකමත් අතෑරලා ගිහි ජීවිතේත් අතෑරලා උතුම් පැවිදි බව ලැබුවා. පැවිදි බව ලැබලා විමලා නම් රහත් තෙරණිය බවට පත් වුණා. දැන් බලන්න මේ මුගලන් මහරහතන් වහන්සේගෙන් කොතරම් යහපතක්, කොතරම් සේවයක්, කොතරම් ශ්‍රේෂ්ඨ දෙයක් මේ ලෝකයට දායාද වුණාද. ඉතින් ඒ නිසා පින්වත්නි මේ උතුම් ගුණ දරූ මුගලන් මහරහතන් වහන්සේ ගැන සිත පහදවා ගන්න. මේ මුගලන් මහරහතන් වහන්සේ වනාහි ඒකාන්තයෙන්ම අසිරිමත් ගුණ දරූ උත්තමයන් වහන්සේ නම. ඒ අසිරිමත් ගුණ දරූ මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතේ තව අපට ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. පින්වත්නි එක්තරා අවස්ථාවකදී එක්තරා බ්‍රහ්ම රාජයෙකුට පාපී විතර්කයක් පහළ වුණා. මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණා. ඒ බ්‍රහ්මයා මාන්නින් යුතුව හිතුවා මේ බ්‍රහ්ම ලෝකෙට එන්න තරම්, බ්‍රහ්ම ලෝකෙට වැඩම කරන්න තරම් 이르දිමත් වූ, 이르දි සම්පන්න වූ කිසිම ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ නැහැ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ 이르දි දුටුවා. ඒ තමන් වහන්සේගේ සිතින් ඒ අදහස දුටුවා. බ්‍රහ්මයාගේ අදහස දැනගෙන බුදුරජාණන් වහන්සේ හැකිලූ අතක් දිගාරිනවා වගේ, දිගෑරුණු අතක් හකුලනවා වගේ වේගයෙන් ඒ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයාට ඉහළින් පහළ වුණා. ඒ වෙලාවේ පින්වත්නි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිවසින් දුටුවා අපගේ භාග්‍යතුන් වහන්සේ මේ බ්‍රහ්මයාව দমনය කරන්න බ්‍රහ්ම ලෝකෙට වැඩම කළා කියලා. උන්වහන්සේ මොකද කළේ? ඒ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එතනින් අතුරුදහන් වෙලා බුදුරජාණන් වහන්සේට මදක් පහලින් වන්නට අහසේ බ්‍රහ්ම ලෝකේ වැඩ සිටියා. ඒත් එක්කම මහා කස්සප මහරහතන් වහන්සේත් මේ සිදුවීම දැකලා ඒ මොහොතේම බ්‍රහ්ම ලෝකයට වැඩම කළා. මහා කප්පින මහරහතන් වහන්සේත් මේ සිටවිල්ල දැකලා ඒ මොහොතේම බ්‍රහ්ම ලෝකයට වැඩම කළා. අනුරුද්ධ මහරහතන් වහන්සේත් මේ සිටවිල්ල දැකලා ඒ මොහොතේම බ්‍රහ්ම ලෝකයට වැඩම කළා. ඉතින් දැන් මේ බ්‍රහ්මයාට හරි පුදුමයි. ඇයි? ශ්‍රමණයන් වහන්සේලා දැන් කී නමක්ද? 5 නමක් බුදුරජාණන් වහන්සේත් සමග බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා Taman හිතුවේ කිසිම ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට ඉබඳු 이르දි නැහැ කියලා. නමුත් ඉබඳු ඊටත් වඩා 이르දි ඇති උතුමන් මේ ලෝකේ වැඩවසනවා. මේ මොහොතේ මුගලන් මහරහතන් වහන්සේ ඒ බ්‍රහ්මයා අමතා කිව්වා බ්‍රහ්මය ඔබට පාපී දෘෂ්ටියක් තිබුණා නේද? දැන්වත් ඒ දෘෂ්ටි අතාරින්න. අර බලන්න හිරු බබලන්නේ යම් අයුරකින්ද ඒ අයුරෙන් බබලන බුදු සමිඳුන්. මේ බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා ඔබ දැක හිත පහදව ගන්න කියලා. ඒ වෙලාවේ ඒ බ්‍රහ්මයා ඒ මිත්‍යා දෘෂ්ටි අතහැරියා. බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වැඩම කළ වෙලේ නැවත මනුලොවට ඒ බ්‍රහ්මයා තවත් බ්‍රහ්මයකින් අහනවා එතකොට ඔය ශ්‍රමණයන් වහන්සේලා 5 නමට විතරද පුළුවන් කියලා බ්‍රහ්ම ලෝකෙට එන්න?
ඒකට උත්තර දෙනවා නෑ. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද වැඩු බොහෝ වූ රහතන් වහන්සේලා ඉන්නවා කියලා මේ බුදුසසුනේ. ඉතින් මේ බ්‍රහ්මයා තිරුවන් සරණ ගියා. ඉතින් පින්වත්නි, ඒ සඳහා මුල්ුණෙත් බුදුරජාණන් වහන්සේත් සමග එක් වූ මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේගේ ඒ 이르දි බලයෙන් අග්‍රප්‍රාප්ත වූ චරිතය ගැන හිත පහදවා ගනිමු. පින්වත්නි, ඒ පිළිබඳව විස්තර මුගලන් මහරහතන් වහන්සේගේ තේර ගාථාවෙත් සඳහන් වෙනවා. තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න සක්‍ර දේවේන්ද්‍රයා පැමිණුණා. සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආදරෙන් වන්දනා කළා. වන්දනා කරලා බොහොම ගැඹීර ප්‍රශ්නයක් ඇහුවා. තණ්හාව ඡේ කර දැමීම ගැන. මොකක් ගැනද? තණ්හාව ඡේ කර දැමීම ගැන. මේ ගැඹීර ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ගැඹුරු උත්තරයක් දුන්නා. වේදනාවන් මුල් කොටගෙන ඒ වේදනාවන් වලට නොහැලී තණ්හාව ඡේ කරන විදිහ. මේ විස්තරේ තියෙන්නේ පින්වත්නි චූල තණ්හා සංඛය කියන සූත්‍ර දේශනාවේදී. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයා ඒ බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරය අහගෙන හිටියා. අහගෙන ඉඳලා අනේ ස්වාමීනි මම වඩින්නම් හිනම් කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නැවතත් වැඩිය කොහෙටද? තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කළා. එතකොට ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ ওই සිදුවීම දැක්කා. මුගලන් මහරහතන් වහන්සේට හිතුණා ඇත්තටම සක්‍ර දේවේන්ද්‍රයා ඔය බුදුරජාණන් වහන්සේ කියපු කරුණ තේරුම් අරගෙනද ගියේ නැද්ද කියලා ප්‍රශ්නයක් ඇති වුණා. මුගලන් මහරහතන් වහන්සේ හිතුණා දැනගන්න ඕනේ මම සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට වැඳලා ගියා. හැබැයි ඇත්තටම තේරුම් අරගෙනද ගියේ? එහෙම නැත්නම් නිකමට නිකන් අහගෙන ගියාද කියන එක බලන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමන් සිටි තැනින් අතුරුදහන් වෙලා තවුතිසා දිව්‍ය ලෝකෙට ගියා. ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා පංච තූර්ය වාදනේ ශ්‍රවණය කරමින් සංගීතයෙන් සතුටු වෙමින් හිටි වෙලාවක් නන්දනවනේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා දැකලා අර පංච තූර්ය වාදන ඔක්කොම නැවැත්තුවා. නවත්තලා මුගලන් මහරහතන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කියනවා අනේ ස්වාමීනි හරි සතුටුයි ඔබ වහන්සේ වැඩපු එක. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා පින්වත් දේවේන්ද්‍රය දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තණ්හාව ඡේ කිරීම ගැන ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට ලස්සන උත්තරයක් දුන්නා කියලා දැනගන්න ලැබුණා. දේවේන්ද්‍රේ මාත් කැමති කිව්වා මේ ධර්ම කතාව අහන්න. බුදුරජාණන් වහන්සේ ඔබතුමාට මොන වගේ උත්තරයක් දුන්නේ කියලා බුදුරජාණන් මේ කවුද අහන්නේ මේ? මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා සක්‍ර දේවේන්ද්‍රයාගේ ස්වාමීනි මේ පින්වත් දේවේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ ඒකට මොන වගේ උත්තරයක්ද දුන්නේ? අපිත් කැමති කිව්වා මේ ධර්ම කතාව දැනගන්න. ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා පොඩ්ඩක් වටපිට බැලුවා. සක්‍ර දේවේන්ද්‍රයාට ඒක මතක නෑ. අර මුගලන් මහරහතන් වහන්සේ හිතුවා වගේම සක්‍ර දේවේන්ද්‍රයා ඒක එච්චර උනන්දුවෙන් ඒ වෙලාවේ අහලා නෑ වගේ. කිව්වා අනේ ස්වාමීනි මට ඉතින් ගොඩාක් වැඩ තියෙනවනේ. ඒ මදිවට මේ තවුතිසාවේ දෙවිවරුන්ගේ වැඩත් බලන්න තියෙනවා. ඇයි දැන් තවුතිසාවේ රත්තුමානේ තවුතිසාවේ දෙවිවරුන්ගේ ප්‍රශ්නත් විසඳන්න තියෙනවා. ස්වාමීනි ඉතින් මේ මට ඕක අමතක වුණා කිව්වා. මට අමතකයි කිව්වා බුදුරජාණන් වහන්සේ මොකද්ද දුන්න උත්තරේ කියලා. ඒකලා කිව්වා ස්වාමීනි ඒක නෙවෙයි. මං වෙන එකක් කියන්නම්කෝ. ඉතින් මෙයාට ඕනේ මොකද්ද කතාව? මාරු කරන්න. ඇයි සක්‍ර දේවේන්ද්‍රයාට මතක නෑ ඒක. සක්‍ර දේවේන්ද්‍රයා කියනවා ස්වාමීනි මං ඉස්සර වෙච්ච එකක් කියන්නම්. ස්වාමීනි ඔය සුරයන්ගෙත් අසුරයන්ගෙත් යුද්ධයක් තිබුණා. ඔය යුද්ධෙන් සුරයෝ දිනුවා. සුරපක්ෂයේ දිනුවාට පස්සේ ඒක සිහි කරන්න තමයි ස්වාමීනි මම මේ වෛජන්ති පාසාදේ මැව්වේ. ආම් බලන්න කිව්වා වෛජන්ති පාසාදේ. තට්ටු 100ක් උසයි කිව්වා. රත්තරන් පාටින් බබලනවා. ස්වාමීනි ඔය වෛජන්ති ප්‍රාසාදේ හැම තට්ටුවේම
මුදුන් වහලා තියෙන ශාලා 700 බැගින් තියෙනවා කිව්වා. වෙන වෙනම ඒ කියන්නේ පොඩි වෙනම යුනිට් වගේ තියෙනවා කීයක්ද? එක තට්ටුවක 700ක්. ඊට පස්සේ ඒ 700 ඒ හැම ශාලාවෙම දිව්‍ය අප්සරාවෝ 7 දෙනා ගාන ඉන්නවා කිව්වා. ඒ දිව්‍ය අප්සරාව ඔක්කොම කවුද? සක්‍ර දේවේන්ද්‍රයාට සේවය කරන අය. ඒකල කිව්වා ස්වාමීනි ඒ විතරක් නෙවෙයි. ඒ හැම දිව්‍ය අප්සරාවටම වෙන වෙනම උපස්ථාන කරන්න ඒ දිව්‍ය උපස්ථාන කරන දිව්‍ය සේවිකාවෝ 7 දෙනා බැගින් ඉන්නවා කිව්වා. ස්වාමීනි බලන්න කිව්වා අසිරිය වෛජයන්ති ප්‍රාසාදේ ලස්සන. මම කිව්වා ඕක මැව්වේ. ස්වාමීනි යන් අපි වෛජයන්ති ප්‍රාසාදේ බලන්න කියලා කතා කළා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ සද්ද නැතුව ඉතින් ඒක ඉවසලා සක්‍ර දේවේන්ද්‍රයාගේ පස්සෙන් වැඩම කළා. ගියාම ඉතින් සක්‍ර දේවේන්ද්‍රයා දැන් එකපාරටනේ දැන් මුගලන් මහරහතන් වහන්සේ වෛජයන්ති ප්‍රාසාදේ බලන්න එක්ක යන්නේ. දැන් උඩ හිටපු දිව්‍ය අප්සරාව ටික මුගලන් මහරහතන් වහන්සේ නම දැකලා ලැජ්ජාවෙන් හැංගුණා. ඊට පස්සේ දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයා වෛජයන්ති ප්‍රාසාදි ගැනමයි දැන් කතා කරන්නේ. ඒකේ අගේ ඒකේ ලස්සන කිය මොකද කරන්නේ? වෛජයන්ති ප්‍රාසාදේ ඇතුලේ එක්ක යනවා. ඉතින් ඒ වෙලාවේ දැන් ඒ කියන්නේ මේ වගේ මන්දිරයක් තවත් නෑ වගේ. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට හිතුණා සක්‍ර දේවේන්ද්‍රයාට දැන් සිහිය උපද්දවන්න ඕන කියලා. මොකද කළේ? තමන්ගේ වම් කකුලේ මාපට ඇඟිල්ලෙන් පොඩ්ඩක් තට්ටුවක් දැම්ම කොහෙටද? වෛජයන්ති ප්‍රාසාදෙට. වෛජයන්ති ප්‍රාසාදෙ කැරකුණා. හෙල්ලිලා ගියා. සක්‍ර දේවේන්ද්‍රයා හොඳටම බය වුණා. මිතරම් 이르දිමත්ද මේ උත්තමයන් වහන්සේ. මෙච්චර මේ මම දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු නිර්මාණය කරපු වෛජයන්ති ප්‍රාසාදෙත් කරකවන්න පුළුවන් නම් ඊතරම් මහා 이르දිමත්ද මේ උතුමන් වහන්සේ කියලා ඒ වෙලාවෙම දහඩිය දැම්මා. ඒ වෙලාවෙම ඒ කියන්නේ මේ සක්‍ර දේවේන්ද්‍රයත් ඇතිගත්තා. ඒ වෙලාවේ එහෙම කරකලා. ඊතර දැන් අර වෛජයන්ති ප්‍රාසාද ගැන කතා ඔක්කොම ඉවර වුණා. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා පින්වත් දේවේන්ද්‍රය ඔබ බුදුරජාණන් වහන්සේ ළඟදී ප්‍රශ්නයක් ඇහුවා. තණ්හාව ගෙවා දැමීම ගැන. ඒකට මොකද්ද බුදුරජාණන් දුන්න උත්තරේ? අනේ ස්වාමීනි මේකයි කියලා ඔන්න උත්තරේ කිව්වා. ඔක්කොම මතක් වුණා. කාටද? ඒ සක්‍ර දේවේන්ද්‍රට සිහිය උපන්නනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියපු උත්තරේ ඔක්කොම මතක් වෙලා ඒ වෙලාවේ ඒ උත්තරේ කිව්වා. ඉතින් ඒක අනුමෝදන් වුණා කවුද? මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ වැඩියට පස්සේ නැවත ඒ දිව්‍ය අප්සරාවට එළියට ඇවිල්ලා අහනවා අනේ දේවේන්ද්‍රය. දැන් කාගෙන් දහන්නේ මේ? සක්‍ර දේවේන්ද්‍රයන් අහනවා දේවේන්ද්‍රය ඔය දැන් වැඩම කළේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේද කියලා. මෙච්චර මහා 이르දියකින් දැන් මේ වෛජයන්ති ප්‍රාසාදයත් කැරකුවේ. ඔය ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේද වැඩි කියලා. එතකොට සක්‍ර දේවේන්ද්‍රය උත්තර දෙනවා අනේ දිව්‍ය අප්සරාවනි ඒ වැඩි මගේ ශාස්ත්‍රුන් වහන්සේ නෙවෙයි. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශිෂ්‍ය වූ අන්‍ය වූ භික්ෂුවක් මුගලන් මහරහතන් වහන්සේ කියලා. ඒතකොට දිව්‍ය අප්සරාව බොහෝ සතුටු වුණා. ශ්‍රාවකෙක් මෙතරම් 이르දිමත් නම් ශාස්ත්‍රුන් වහන්සේ කොතරම් 이르දි ඇද්ද? ඉතින් ඒ බඳු උතුම් ස්වාමීන් වහන්සේලා වැඩ හිටපු බුදු සසුනක් ගැන සිත පහදවා ගන්නට ලැබීම අප සියලු දෙනාම ලැබූ මහත් වූ ලාභයක්. දැන් ඔබ දකිනවා ඇති සංයුක්ත නිකායේ නිදාන වග්ගයට අයිති ලක්ඛන සංයුක්තයේ මුළු මනින්ම දිගින් දිගටම තියෙන්නේ මොනවද? මේ මුගලන් මහරහතන් වහන්සේ ලක්ඛන මහරහතන් වහන්සේ වඩිද්දී මුගලන් මහරහතන් වහන්සේ දකිනවා එක එක ස්වභාවයෙන් යුතු ප්‍රේතයන්. ඒ ප්‍රේතයන් දැන් ඒ දිවස් නුවණින් ඒ ප්‍රේතයන් මුගලන් මහරහතන් වහන්සේ දකින ප්‍රේතයන්ගේ විස්තර ඇයි ඇයට එහෙම වුනේ කියලා. ඊට පස්සේ විමානවත්තු පාළිය ගත්තොත් විමානවත්තු පුරාවට තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ මේ විමානෙන් විමානෙට වැඩම කරමින් ඒ දෙවිවරුන්ගෙන් අහපු ප්‍රශ්න සහ ලැබුණු උත්තර. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ නිරන්තරයෙන්ම දිව්‍ය චාරිකාවේ වැඩම කළ
අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව දිව්‍ය ලෝකේ විස්තර අපිට කියා දුන්න උතුම් ස්වාමින් වහන්සේ නමක්. ඒ විතරක් නෙවෙයි. එක දවසක් හරි අద్භූත දෙයක් වුණා. ඒ මොකක්ද? එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටියේ සුන්සුමාර ගිරි. ඒ භග්ග ජනපදයේ සුන්සුමාර ගිර පාමුල තිබ්බ බේස කලා නම් වනේ. උන්වහන්සේ කුටියෙන් එළිය සක්මන් කර කර හිටියේ. ඒ වෙලාවේ උන්වහන්සේට දැනුණා බඩ නිකන් බරයි වගේ. බඩ ඇතුලේ හරියට අමු ධාන්‍ය පුරවපු මල්ලක් තියලා වගේ දැනුණා. උන්වහන්සේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා විමසලා බැලුවා මොකක්ද මේ ඇතිවෙච්ච වෙනස කියලා. බලද්දී පාපී මාරයා මුගලන් මහරහතන් වහන්සේ කුසට රිංගලා. මුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාවේ කියනවා එම්බා පාපී මාරය මගේ කුසෙන් පිට වෙන්න. තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට හිංසා කරලා පව් පුරව ගන්න එපා. ඒ වෙලාවේ පාපී මාරයා හිතනවා මේ ශ්‍රමණයන් වහන්සේ ගෙස් කරලා කියපු එකක්. මේ ඇත්තටම මං ඉන්නවා කියලා දැනගෙන දැන් ඔබත් එහෙම කියනව නේද හිටපු ගම. මේකනම් සමහර විට මේකනම් මේ අපි වෙන භාවනා කර කර ඉදි මොන හරි වෙනවා. මේ මාර බලපෑම අද දන්නේ නැහැ කියලා කියනවනේ. මාරයාටත් එහෙම ඇහිලා තියෙන්නේ නැති මාරයා හිතුවා මේ ගෙස් කරලා කියපු එකක් කියලා. එයා හිතුවා මේකනම් මේ නිකන් හිතලා කියපු එකක් කියලා හිතපු ගමන් මුගලන් මහරහතන් වහන්සේ ඒක තමන්ගේ හිතින් විනිවිද දුටුවා. දැකලා මුගලන් මහරහතන් වහන්සේ කියනවා එම්බා පාපී මාරය ඔබ මෙහිම හිතුවා නේද? ඔබ හිතුවා නේද මෙහිම? මේ ශ්‍රමණයන් වහන්සේ මේක මේ හිතලා කියපු එකක් කියලා. හිතලා නෙවෙයි මම දැකලාමයි කියන්නේ. මම දකින්න ඔබ මගේ කුසේ ඉන්නවා. තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන්ට පීඩා කරලා දුකටපත් වෙන්න එපා. වහාම අයින් වෙන්න කිව්වා. ඒ වෙලාවේ පාපී මාරයා මුගලන් මහරහතන් වහන්සේ කුසෙන් නික්මිලා කුටියේ උළුවස්ස ළඟ හිටගත්තා. මුගලන් මහරහතන් වහන්සේ කුටිය ඇතුළට යන්නේ නැති දැක්ක මාරයා ඉන්නවා එතන. දැන් මේවා අපිට සාමාන්‍යයෙන් ගෝචර වෙන්නේ නැති දේවල්. මේ විස්තරය තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ මාර තජ්ජනීය කියන සූත්‍රයේ. ඉතින් ඒ වෙලාවේ පින්වත්නි, ඒ මුගලන් මහරහතන් වහන්සේ කියනවා එම්බා මාරේ මම දකින්න ඔබ ඔතන ඉන්න හැටි. වහාම උතරින් අයින් වෙන්න. තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයින්ට පීඩා කරන්න එපා කියලා අතීත විස්තරයක් කියනවා. මොකද අතීත විස්තරේ කියනවා පින්වත් පාපී මාරය මීට කලින් ජීවිතයක මමත් මාරෙක් වෙලා ඉපදිලා හිටියා. දැන් කවුද මේ? මුගලන් මහරහතන් වහන්සේගේ අතීත ජීවිතයක්. දැන් අපි හිතන්නවත් නැති එකක්. ඒකයි මම කිව්වේ මේ සංසාරේ එච්චරම භයානකයි. කියනවා පාපී මාරය ඒ කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ. කියන්නේ මේ මහා භද්‍ර කල්පේ පළවෙනි බුදුරජාණන් වහන්සේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මේ මම දුසී නම් මාරයාව ඉපදිලා හිටියේ. මොකද්ද මාරයාගේ නම? දුසී. මට හිටිය නැගණියක්. ඒ නැගණියගේ නම කාලී. එකල ඔබ මාගේ නැගණියගේ පුතා වෙලා ඉපදිලා හිටියේ. ඒතර බලන්න දැන් එහෙනම් මාරතනතරටපත් වෙලා ඉන්නේ කවුද? බෑන. එතකොට දැන් එහෙනම් දැන් මෙයාටත් මතක ඇති විස්තරේ කාටද? දැන් මාරයාට. දැන් මේ මාරයා තමයි දැන් මේ මුගලන් මහරහතන්ට කරදර කරන්නේ. ඒතර කියනවා ඉම්බා පාපී මාරය. එකල දුසී මාරයාව හිටපු මම බොහෝ දුකටපත් වුණා. ඇයි? ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ උපත චුතිය මට හොයන්න බෑ. උන්වහන්සේලා මාර විදිචෙන් බැහැරට යනවා. ආයි උපදින්නේ නැහැ. විඥානේ ගිය තැන හොයන්න බෑ. ඉතින් ඒ නිසා මම ඒ උත්තමයන් වහන්සේලා කෙරෙහි උන්වහන්සේලාගේ අඩුවක් හොයන්න හිතාගෙන මිනිස්සුන් උසි ගන්නවා. මිනිස්සුන්ට නුගුණ කියන්න දොස් කියන්න කියලා. ඒ කාලේ හිටපු මිනිස්සු බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් මගේ උසුගැන්වීම මත නිග්‍රහ කළා, ගර්හා කළා. ඉතින් බොහෝ පව් රැස් කරගත්තා. එකල මැරිච්ච බොහෝ අය නිරේ උපන්නේ. ඉතින්
ඒ බුදුරජාණන් වහන්සේ මේක මාරයාගේ උපක්‍රමයක් බව දැනගෙන භික්ෂුන්ගේ ආමතල මෛත්‍රිය වඩන්න කිව්වා. ඒ භික්ෂුන්ගේ හිත වෙනස් වුණේ නැහැ. ඊට පස්සේ මම මිනිසුන්ට ආවේශ වෙලා කිව්වා පුළුවන් තරම් ලාභ සත්කාර ලබා දෙන්න. ලාභ සත්කාරයෙන් මත් කරවල හරි මං අඩුවක් හොයා ගන්නවා කියලා. මිනිස්සු ප්‍රශංසා කරන්න ගත්තා. වැඩි වැඩියෙන් දන් දෙන්න ගත්තා. නුයික් විදියට වර්ණනා කරන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ මායාවේ උගලක් බව දැන භික්ෂුන්ට වදාලා වැඩි වැඩියෙන් අසුභය අනිත්‍ය මෙනෙහි කරන්න කියලා. භික්ෂුන්ට ඒයින් ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ඊට පස්සේ මම එක්තරා අවස්ථාවකදී ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වන විදුර නම් මහරහතන් වහන්සේ පිටුපසින් බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් පිණ්ඩපාතේ වඩිද්දී මම ගොපලු කොළුවෙකුට ආවේශ වෙලා අතට ගලක් අරගෙන වෙර යොදලා ඒ විදුර ස්වාමීන් වහන්සේගේ හිසට පහරක් එල්ල කළා. විදුර ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. විදුර නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ හිස පැල්ලලා ලේ ගලන්න ගත්තා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මුළු සිරුරම පිටුපසට හරවමින්, ඒ කියන්නේ මෙහෙම බෙල්ල හරවලා නෙවෙයි. ඒකට කියන්නේ නාගාවලෝකණයෙන් බලනවා කියලා. ඇතෙක් හැරෙනවා වගේ මුළු සිරුරම පිටුපසට හරවමින් මා දිස බැලුවා. බලලා කිව්වා එම්බා පාපි මාරය. ඔබ සීමාව ඉක්මවා ගියා නේද? ඒත් එක්කම ඒ කරපු පාප කර්මයේ බලවත්කම නිසා මා එතනින්ම එහෙම් පිටින්ම මා චුත වුණා. එහෙම් පිටින්ම මා චුත වෙලා උපන්නේ කොහෙද? නිරේ උපන්නා. නිරේ ඉපදිලා මා බොහෝ දුක් විඳා කියලා. අතීත විස්තරේ කියලා මාරයාට කියනවා ඉම්බා පාපි මාරය. මේක මට වෙච්ච එකක් අතීත ජීවිතේ. ඔබ ඒ බඳු ඉරණමකටපත් නොවේවා. ඔබ මේ බුදුරජාණන් වහන්සේට හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ට හිංසා නොකරත්වා කියලා. ඉතින් ඒ වෙලාවේ පින්වත්නි පාපී මාරයා තමන්ව අඳුනගත්තා නේද මේ ශ්‍රමණයන් වහන්සේ කියලා දැනගෙන නොපෙනී ගියා. දැන් බලන්න මේ හරි අద్భుත විස්තර. අපිට මේවා දැනගන්න ලැබෙන්නේ බුදුසසුනකදී විතරයි. පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ මහා හිරු මඩලක් වගේ ලෝකේ එළිය කරමින් වැඩ ඉඳලා පිරිනිවන් පාවදාලා. උන්වහන්සේගේ පිරිනිවන් පෑමත් උනේ හරි පුදුම විදිහට. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ගැන බොහෝ දෙනෙක් පැහැදිච්ච නිසා අන්‍යාගමිකයෝ ඒට ඉරිසියා කළා. අන්‍යාගමිකයෝ හිතුවා බුදුරජාණන් වහන්සේට බොහෝ දෙනෙක් පහදින්න හේතුව තමයි මේ මොග්ගල්ලාණන් වහන්සේ. මොකද උන්වහන්සේ දිව්‍ය ලෝකවල ගිහිල්ලා මේ විස්තර ඇවිල්ලා කියනවා. එතකොට මිනිස්සු ඒකට පැහැදිලා තෙරුවන් සරණ යනවා කියලා. එහෙනම් අපි මේ මොග්ගල්ලාණන් වහන්සේගේ ජීවිතය තොර කරන්න ඕනේ කියලා හිතලා හොර කණ්ඩායමකට අල්ලස් දුන්නා. මොග්ගල්ලාණන් වහන්සේව ඝාතනය කරන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර කාලශිලා කියන පර්වතයේ ප්‍රාන්තයේ ළඟ තිබුණු ගල් තලාව ළඟ තිබුණු කුටියේ. එදා හොරු වට කළා. හොරු වට කළ වෙලේ මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධියෙන් දැක්කා. හොරු තමන් වහන්සේව ඝාතනය කරන්න වට කරලා. මුගලන් මහරහතන් වහන්සේ මොකද කළේ? යතුරු සිදුරෙන් නික්මිලා ගියා. ඉර්ධිමත්නේ. හොරුන්ට අල්ලගන්න බැරි වුණා. තවත් දවසක හොරු වට කළා. ඒ දවසේ අර පරාල අතර තිබ්බ සිදුරකින් අහසේ මේ වහල්ලේ නික්මිලා අතුරුදහන් වුණා. කාටවත් හොයාගන්න බැරි වුණා. තුන්වෙනි පාරටත් හොරු වට කළා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දැක්කා බැලුවා. එයි මේ තුන්වෙනි වතාවටත් මේක වෙන්නේ. බැලුවාම දුටුවා තමන් වහන්සේගේ අතීත ජන්මයක වෙච්ච අකුසලයක් තියෙනවා විපාක දෙන්න. තමන් එක්තරා තරුණ පුතෙක් වෙලා ඉපදිලා තමන්ගේ මව්පියන්ව ආදරෙන් බලා ගැනීමෙන් ඉදිද්දි ගෙදරට විවාහ කරගෙන ආපු පාපී ස්ත්‍රියකගේ පෙළඹවීම මත ඒ පාපී ස්ත්‍රියත් සමග එකතු වෙලා තමන්ගේ මව්ගේ පියාගේ ජීවිතේ මව්ටයි පියාටයි හොඳටම තලලා ගහලා මරලා දානවා. දැන් බලන්න මේ ආනන්තරීය පාප කර්ම පවා හිනා වෙන්න පුළුවන්ද බැයිද? බලන්න කොච්චර දුක් සහිත ගමනක්ද මේ ගමන. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉක්මනට නිදහස් වෙන්න කියලා ශ්‍රාවකත්වයට පැමිණිලා. උන්වහන්සේ මේ ආපු ගමනේදී අතීත ජීවිතයකදී ඒක වෙලා. මොකද වෙලා තියෙන්නේ?
මව්පියා තමන්ගේ අතින් පොළු පහර දීලා ඝාතනය වෙලා. දැන් මේ සම්පූර්ණ විස්තරය කියන්න වෙලා නැහැ. ඉතින් පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ දුටුවා එහි අපරාපරිය වේදනීය ලෙස ශේෂ වූ කොටසක් තියෙනවා විපාක විඳින්න. මේ විදිහට තමයි මට පිරිනිවන් පාන්න තියෙන්නේ. ඒ විදිහට පිරිනිවන් පෑවට පස්සේ හරියට පහන් සිලක් නිවි යනවා වගේ උන්වහන්සේ නිවි යනවා. ඉතින් මොකද වුනේ? උන්වහන්සේ බැලුවා තථාගතයන් වහන්සේ පිරිනිවෙන්න කලින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවෙනවද? බැලුවාම දුටුවා පිරිනිවෙනවා. ඒ වෙද්දි සාරිපුත්තයන් වහන්සේත් පිරිනිවන් පාලා. ඒ වෙද්දි 80 වයස් බුදුරජාණන් වහන්සේට. ඒ වෙලාවේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කුටියේ තුර ඇරිය මහා වීර වූ සිංහ රාජයෙක්. සතුරන් අභියසට යන්නේ යම් අයුරකින්ද බිය තැති ගැනීම රහිතව. ඒ ආකාරයට කුටියේ දොර ඇරියා. ඒ ආකාරයට කුටියේ දොර ඇරලා හොරුන්ට ඇතුළු වෙන්න දුන්නා. හොරුන් ගෙන ආ පොළු වලින් පහර දුන්නා. ඒ වෙලාවේ 이르දි බලයෙන් අදිෂ්ඨාන කොටගෙන සිටී ආයු සංස්කාර පොළු පහර වලින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ සිරුර පුංචි පුංචි කෑලි වලට කැඩෙනකම්ම හොරුන් පහර දුන්නා. අපවත් වුණා කියලා දැනගෙන පිටත් වෙලා ගියා. මුගලන් මහරහතන් වහන්සේ 이르දි බලයෙන් නැවත තමන් වහන්සේ කය සකසාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශ්‍රාවක දරුවන් වන දරුවා වන මාහට පිරිනිවන් පෑමට අවසර ලබා දෙනසේක්වා කියලා අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට පිරිනිවන් පාන්නට අවසර දුන්නා. මුගලන් මහරහතන් වහන්සේ මහා 이르දි පෙළහැර පාලා කාලසිලා නම් පර්වතයට නැවත ඇවිල්ලා ඒ ගල්තලාවේදී කාලසිලා නම් ගල්තලාවේදී ඒ තමන් වහන්සේගේ අදිෂ්ඨාන කළ ආයු සංස්කාරය අතහැරියා. අර හොරුන්ගේ පහර කෑමේ අර ලැබිච්ච පීඩා 이르දි බලයෙන් මැඩගෙන හිටියේ ඒ අතහැරියා. ඒ මොහොතේම මේ මහා පොළොව කම්පාවටපත් වෙද්දී මහා ලොමු දහ ගැනීම ඇති වෙද්දී මහා කුලි සුලි කුණාටු හමා යද්දී උන්වහන්සේ පහන් සිලක් නිවි යන්නාසේ පිරිනිවන් පාවදාලා. ඉතින් ඒ අසිරිමත් ගුණ දරු ඒ අద్භූත ගුණ දරු ඒ ආශ්චර්ය ගුණ දරු මොග්ගල්ලාන නම් මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අපි දැන් සුළු මොහොතක් මොග්ගල්ලාණන් වහන්සේගේ ගුණ උන්වහන්සේගේ තේර ගාථාව ඇසුරෙන් සිහි කරමු. කවුරුත් පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. පින්වත්නි අපි සියලු දෙනාම ගොඩාක් වාසනාවන්තයි. මේ ඉන්න කඩුවෙල හේවාගම මහමෙවනාව බෝධිඥාන භාවනා අසපු පරිශ්‍රයේ ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ සුපිහිටි සිරි ගෞතම ධම්මරාජික මහා සෑ රජුන්ගේ සුවඳවත් ගර්භයේ ඒ මහා 이르දිමත් භික්ෂූන් අතර අගතනතුර ලැබූ ඒ අසිරිමත් ගුණදරන අග්‍ර ශ්‍රාවක වූ මොග්ගල්ලාන නම් මහරහතන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. ඉතින් ජීවමාන මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමන්ගේ ඉදිරියේ වැඩ ඉන්නවා කියන අදහසින් කවුරුත් දෙනෙත් පියාගන්න. අපි ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ තීර ගාථාවට සවන් දෙමු. මේ තීර ගාථාව තුළ ඒ විමලා නම් ගණිකාවට කළ අවවාද ඒ වගේම මාරයාට අමතා කළ ප්‍රකාශ ආදී ඇතුළත් වෙනවා. අර බ්‍රහ්ම රාජයා අමතා කළ ප්‍රකාශ ඇතුළත් වෙනවා. අපි ඒ තීර ගාථාව ඇසුරෙන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේව සිහි කරමු. දිනිත් පියාගෙන හොඳට අහගෙන ඉන්න. භාවනාවක්සේ අහගෙන ඉන්න. මොග්ගල්ලාන තෙරුන්ගේ ගාථා. අපි ඉන්නේ මහ වනාන්තරයේ. පිණ්ඩපාතේනුයි ජීවත් වෙන්නේ. පාත්‍රයට ලැබෙන දෙයකින් අපි සතුටු වෙනවා. අභ්‍යන්තර ජීවිතය තුළ
සිත සමාහිත කරගෙන ඉන්නේ. අපි තමයි මාර සේනාව වනසලා දාන්නේ. අපි ඉන්නේ මහ වනාන්තරයේ. පිණ්ඩපාතේනුයි ජීවත් වෙන්නේ. පාත්‍රයට ලැබෙන දෙයකින් අපි සතුටු වෙනවා. අපි තමයි මාර සේනාව වනසලා දාන්නේ. හස්ති රාජේ උණ බට වලින් කරපු ගෙයක් සුණු විසුණු කරලා දානවා වගේ. අපි ගස්සෙවණි වාඩි වෙලා හැමතිස්සෙම භාවනා කරනවා. පාත්‍රයට ලැබෙන දෙයකින් සතුටු වෙනවා. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාහිත කරගෙන ඉන්නේ. අපි තමයි මාර සේනාව වනසා දමන්නේ. අපි ගස්සෙවණි වාඩි වෙලා හැමතිස්සෙම භාවනා කරනවා. පාත්‍රයට ලැබෙන දෙයකින් සතුටු වෙනවා. අපි තමයි මාර සෙනග වනසලා දාන්නේ. හස්ති රාජේ උණ බට වලින් කරපු ගෙයක් සුණු විසුණු කරලා දානවා වගේ. ඇටසැකිල්ලකින් කරපු කුටියක් ඇතිත නැත්තිය. මසින් නහරින් මහලා දාපු ඇඟක් ඇතිත නැත්තිය. අසූචි පුරවාගෙන දුගඳ හමන ඇඟක් ඇතිත නැත්තිය. ඒ විදිහට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන මගේ මගේ කියා හිතන තිට නින්දා වේවා. අසූචි පුරවාගත් මල්ලක් වෙනිත නැත්ති. හමකින් වැසී ගිය ඇඟක් ඇතිත නැත්තිය. පපුවේ ගෙඩි හදාගත්ත නැත්තිය. ප්‍රීතියක් වෙනිත නැත්තිය. තිගේ සිරුරේ හැමතිස්සෙම අසුචි වැగిරෙන තැන් 9ක් තිබෙනවා. තිගේ සිරුරේ 9 තැනකින් අසුචි වැగిරෙනවා. මේ සිරුර ඊටා දුගඳයි. තිගේ සිරුර නිවන් මගට ඇති ලොකුම බාධාවයි. පිරිසිදු ජීවිතයක් කැමති භික්ෂුව විසින් ඒ අසුචි වල දුරින්ම දුරු කළ යුතුය. ඉදින් මේ අසුචි පිරුණු ශරීරය ගැන මා දන්නා දේවල් තව කෙනෙක් දන්නවා නම් ඒ කෙනා මේ ස්ත්‍රිය දුරින්ම දුරු කරන්නේ වැස්ස කාලෙට උතුරන අසුචි වලක් දුරු කරනවා වගේ. විමලා නම් ගණිකාව මොග්ගල්ලාන මහරහතන් වහන්සේව පාපයට පොළඹා ගන්නට උත්සාහ කළ අවස්ථාවේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ওই ගාථාව දාලා එවිට ඒ ස්ත්‍රිය මෙසේ පැවසුවා. පින්වත් ශ්‍රමණයන් වහන්සේ, ඔබ විසින් ඔය පැවසූ දේවල් මහාවීර ශ්‍රමණයන් වහන්සේ ඔය පැවසුවේ ඇත්තක්මයි. ඒ වුණත් සමහර මිනිස්සු මේ ස්ත්‍රී ශරීරයට ඇලෙන්නේ මඩ වගුරක් දැක්කහම ඒකේ බැහැලා ගිලෙන නාකි හරක් වගේ. ඒ මොහොතේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙසේ වදාලා, කවුරු හරි කෙනෙක් කාපාටින් හරි වෙන පාටකින් හරි මේ ආකාශේ සායම් කරන්නට හිතුවොත් ඒ කෙනාට ඒක මහා විහිසක්. මගේ හිතත් අන්න ඒ ආකාශය වගේ. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාධිමත්වයි තිබෙන්නේ. මෝඩ ගැහැණී මහා ගිනි ජාලාවකට පනින පළඟැටියෙක් වගේ. මා සමග ගැටෙන්න ඇවිත් විපතටපත් වෙන්න එපා. මේ ශරීරය ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නේ. රෝග පීඩා වැළඳෙන මේ ශරීරය ගැන මෝඩ ජනයා හිතන්නේ වෙන විදිහකට. ඒගොල්ල මේ ශරීරය විසිතුරු විදිහට සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි. ස්ථිර කිසි දෙයක් මේ ශරීරේ නැහැ. මුතුමැණික් ආභරණ වලින් සැරසුවත් සමකින් ඔතා තිබෙන ඇටසැකිල්ලක් ඇති. මේ ශරීරයේ සැබෑ තත්වයමයි බලන්න ඕනේ. ලස්සනට පේන්නේ ඇඳුම් නිසා. යටිපතුල් පාට කරලා තිබුණට සුවඳ බුලත් විට කාලා මුඛයේ සුවඳ කරගෙන සිටියට මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයන කෙනෙකුට ඒකෙන් වැඩක් නැහැ. කෙස් වලින් නොයෙක් කොණ්ඩ මෝස්තර හදනවා. ඇස් වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. නිවන සොයන කෙනෙකුට ඒයින් වැඩක් නැහැ. මේ කුණු ශරීරයේ තියාගන්ට හදන්නේ ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයන කෙනෙකුට ඒයින් වැඩක් නැහැ.
මුව වැද්දා උගුල අටවලා තිබුණා. ඒ වුණත් මුවා ඒ උගුලට හසු වුණේ නැහැ. මුව වැද්දා හඬද්දී අපි ගොදුරු කාලා පැනලා දුවනවා. මුව වැද්දාගේ උගුල කඩලා බිඳලා දැම්මා. මුවා උගලට අසු වුණේ නැහැ. මුව වැද්දා දුක් වෙද්දී අපි ගොදුරු කාලා පැනලා දුවනවා. නොඑක් ආකාරයේ ගුණ සම්පත් තිබුණු සරියුත් මුනිදුන් පිරිනවන් පෑවා. ඒ වෙලාවේ පොළව කම්පා වුණා. බිහිසුණු දේ ඇති වුණා. ලුමු දහ ගැනීම ඇති වුණා. ඇත්තෙන්ම සකස් වෙච්ච දේවල් අනිත්‍යයි. ඒ වගේ තිබෙන්නේ ඇති වී නැති වී යන ස්වභාවයක්. ඒ සකස් වන දේවල් හට අරගෙන නැති වෙලා යනවා. මේ ස්වභාවය සංසිඳීමමයි සැපය. මේ පංච උපාදානස්කන්ධය දිහා බැලිය යුත්තේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. තමන්ගේ දෙයක් වගේ බැලිය යුතු නෑ. අන්න ඒ උදවියට අස්ලෝමයකින් අස්ලෝමයකට විදින දක්ෂ දුනුවායන් වගේ මේ ඊතාසියුම් ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්. ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක් බෙහෙත් කරන්නට කලබල වෙනවා වගේ, හිසට ගිනි ඇවිලුන කෙනෙක් එය නිවා ගන්නට කලබල වෙනවා වගේ භික්ෂුවක් සිහිය උපදවාගෙන කාම ආශාව නැති කරන්නටයි මහන්සි විය යුත්තේ. ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක් බෙහෙත් කරන්නට කලබල වෙනවා වගේ, හිසට ගිනි ඇවිලුන කෙනෙක් ඒ නිවා ගන්නට කලබල වෙනවා වගේ භික්ෂුවක් සිහිය උපදවාගෙන භව රාගය නැති කරන්නටමයි මහන්සි විය යුත්තේ. අන්තිම සිරුර දරා සිටින දියුණු කළ සිත් ඇති බුදු සමිඳුන් විසිනුයි මාව මේ වැඩේට යෙදෙව්වේ. ඉතින් මං ඒ පූර්වාරාම විහාරය මහපට ඇඟිල්ලෙන් සොලවා කම්පා කළා. මිබඳු අසිරිමත් ගුණ ඇති මුග්ගල්ලාණන් වහන්සේ තමන් වහන්සේගේ තීර ගාථාවන්හි ඊ타මත්ම විස්තර සහිතව අద్භූත ජනක අයුරෙන්, විස්මය ජනක අයුරෙන් තමන් වහන්සේගේ ජීවිතය ගැන කරුණු පෙන්වා දුන්නා. ගාථා 60ක් පමණ වන ඒ මහා මුග්ගල්ලාන තේර ගාථාවෙන් කොටසක් අප දැන් ශ්‍රවණය කළා. ඒ අසිරිමත් ගුණ ඇති මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු.